සංඛ්‍යාවක් ඔබ සියලු දෙනාටම. SL Inspire උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන සිහිනය මල්ඵල ගැන්වීම සඳහා ඔවුන්ට අත්පලක් ලබා දීමට නිර්මාණය වූ වැඩසටහනක්. SLI කණ්ඩායමේ අපි අද ඔබ වෙත ගෙන එන්නේ උසස් පෙළින් පසු අධ්‍යාපනය වැඩසටහන් මාලාවේ දෙවන පිළිබඳව කෙටි වීඩියෝවක් තියමු.
මෙම වැඩසටහන් මාලාවේ තෙවන අදියර ලෙස අප උසස් පෙළ විවිධ විෂය ධාරාවන්ට අදාළව පවතින උසස් අධ්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඉදිරි සතිය තුලදී කරගෙන යාමට SLI Inspire අපි සූදානම්. ඉතින් මේ වැඩසටහන් මාලාව සමගත් එක්වර ලෙස අප ඔබ සියලු දෙනාටම ඇරයුම් කර සිටිනවා. අපි හැමෝම දන්නවා ජීවිතේ අපිට හමු වෙනවා කඩයිම්. එහෙමත් නැත්නම් අභියෝග. මේ කඩයිම් වලදී අපි නිවැරදි තීරණ ගත්තොතින් අපිට සාර්ථකව අපගේ ඉලක්ක සහ ඉදිරි අරමුණු වෙත ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම නිවැරදි තීරණයක් ගන්නට නොහැකි වුණොත් ජීවිතේ පොඩි හෝ පසුබෑමකට ලක්වීමේ හැකියාව වැඩි. මේ වගේ අතිශය තීරණාත්මක අවධියක් තමයි අපොස උසස් පෙළ විභාගය අවසන් වෙලා උසස් අධ්‍යාපනයේ පාඨමාලාවක් තෝරා ගැනීමේ අවස්ථාව. අප ගන්න තීරණය මත ඉදිරි අවුරුදු 20 30 අතර කාලය පුරාවටම අපි නියැලෙන රැකියාව රඳා පවතින්න පුළුවන්. මේ වගේ අතිශය තීරණාත්මක අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් ඇති කෙනෙක්ගේ මෙහෙයවීමක් අපිට ලබා ගන්න පුළුවන් නම් ඒ වටිනාකම කියා නිම කරන්න බැරි තරම්. ඉතින් නොබෝ දිනකින් තමන්ගේ උසස් අධ්‍යාපන සිහිනයේ පළමු මංපෙත විවර කරගන්න මේ නංගිල මල්ලිලාට ඒ පිළිබඳව දැනුවත් කරන්න අද අපේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා සිටිනවා දශකයකට අධික කාලයක් සිසුන් දසදහස් ගණනාවකට වෘත්තීය මාර්ගෝපදේශනය සැපයූ මොහොමඩ් රුෂ්ටි හදී මහතා. ඔහුගේ වසර ගණනක අත්දැකීම් හා පළපුරුද්ද ඔබ සියලු දෙනාටම නොමද අත්වැලක් වන බව අපද විශ්වාසයි. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා කෙටි දැනුම් දීමකින් අපගේ ආරාධනය පිළිගෙන පැමිණීම සම්බන්ධව. ඔබතුමාටයි මේ අවස්ථාව. සුබ සන්ධ්‍යාවක්. බොහොම ස්තුතියි අචිනී. අද වශයෙන්ම මේ SL Inspire ප්‍රෝග්‍රෑම් එකේ මේ series of programs තියෙන එකේ මේ ප්‍රෝග්‍රෑම් එක සෙෂන් හා සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉතාම සතුටටපත් වෙනවා. ඇත්තටම මේ අචිනී කිව්වා වගේ අපි මේ සීරීස් එකේ ප්‍රෝග්‍රෑම් ගොඩක් කරනවා. එක එකක් මම හිතන්නේ ඊයේත් පැවතුණා UGC application book එක කොහොමද ෆිල් කරන්න කියන එකේ. ඒ වගේ series of program යනවා. මේ ඒකේ ළමයින් හොඳටම දැනගත යුතු දෙයක් තමයි මේ සීරීස් එකේ අද පවත්වන්නේ ක්‍රිටිකල් ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක හරහා මම කරන්නේ ලංකාවේ තියෙන higher education opportunities හැම එකක් ගැනම body education plus career opportunities හැම එකක් ගැනම overall view එකක් දෙන එක තමයි. එතකොට මොකද්ද මේ කිසිම දෙයක් නිකන් අර තනියට මීටර් 100 දුවනවා වගේ වැඩක් නෙවෙයි. fields interconnect වෙනවා. එක field එකකින් පටන් ගත්ත මිනිස්සෙක් තව field එකකට යනවා. ඊට පස්සේ commerce එකටයි arts එකටයි common fields එනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා interconnected. industry කියන්නේ නිකන් අර තනි පාරක් නෙවෙයි. එතකොට හැම stream එකටම හැම field එකකම private public ඔක්කොම තියෙන total high level pitch එක දෙන එක තමයි මේ program එකේ ප්‍රධානම පරමාර්ථය. එතකොට ඊළඟට අපේ තියෙන තනි program වල commerce stream, art stream, science stream මේ වගේ තියෙන තනි program වල ගොඩක් ප්‍රශ්න වලට මේකින් high level උත්තරේ තියෙනවා. ඒ understanding එක ළමයි දැනගෙන යනකොට තමයි ඔයගොල්ලොන්ට අනාගතයේ මේ අචිනී කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් කරන්න තියෙන ගේ දැනගන්න පුළුවන්. එතකොට මම දිගටම ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එක දිගටම රැඳී සිටින මම සෙෂන් එක කරගෙන යනවා. අපේ මේ ටාගට් එකේ හැටියට අපි 6:30 ඔක්කොම ඉවර කරන්න ඕනේ. මොකද අපි ටයිමින් සෙෂන් එක දිගටම තියෙන හින්දා. so මම 15 minutes 20 minutes වගේ තියලා question and answer වලට open කරන්න. ඒ වගේම අපේ මේ Telegram group එක කරා අපිට කලින් ආපු questions ගොඩාක් තියෙනවා. ඒකෙන් ගොඩක් ළමයින්ට ආපු question ටිකක් මම summarize කරගෙන මට අන්තිම slide එකක් විදිහට ඒක දාලා තියෙනවා. ඒක ගොඩක් දේවල් මේ ඇත්තටම සම්බන්ධ වෙන්නේ මේ දවස්වල තියෙන UGC application එක සම්බන්ධව. දැන් මම යනවා මේ program එකේ slides වලට මේ technical team මම screen එක share කරනවා. මේ ළමයින්ට difficulty එකක් තිබ්බනම් පොඩ්ඩක් මට කියන්න මේ මම confirm කරගන්න ඕනේ මගේ slides ටික බලන්න පුළුවන්ද කියලා. so මම දැන් present කරනවා slide deck එක මේ viewers ලට view වෙනවද? Technical team or someone from the audience, can you please confirm?
your screen is visible. yes so මම වීඩියෝ එකත් ඔෆ් කරගන්න yes sir. Give me a minute. So video off करके I share करना just can someone confirm? Yes no? You can see my screen. Still not. Not ne? Yes. Yes okay thank you very much. So students මම video එකත් on කරලා chat box එකත් බලන්න නැතුව සම්පූර්ණයෙන්ම screen එක හරහා ඔයගොල්ලෝම මේක walk through කරගන්නවා මොනවා හරි තිබ්බනම් ඔයගොල්ලෝ mark කරගන්න අපි question answer session එකේ බලමු. So මේ program එකේ අපි කෙලින්ම යන්නේ අද මේ slide එකේ මොකද්ද බලන්න කියන එක තමයි මෙතන තියෙන. and overview of all the education carry option මම කලින් කිව්වා වගේ ඔක්කොම ටික high level view එක බලනවා. ඒක අපි බලනවා A level වලින් පස්සේ ළමයින්ට මොකද්ද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ ඉන්නේ මොන condition එකේද කියලා මම ළමයි ටික ඉස්සලාම වර්ග කරනවා. ඊට පස්සේ ලෝකේ තියෙනවා qualification වර්ග තුනක්. ඒ තුන මොකද්ද කියලා දෙනවා. ඊට පස්සේ ලංකාවේ තියෙනවා education qualification වල level 10ක්. ඒ 10 ගැන කියලා තියෙනවා. ඊට පස්සේ ලෝකෙත් ලංකාවෙත් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න තියෙන fields ගොඩාරියක් තියෙන හින්දා අපි අපේ team එකෙන් මේක categorize කරලා field 23ක් 22කට categorize කරලා තියෙනවා. major field 23ක් තියෙනවා. ඒකේ sub field 100ක් විතර තියෙනවා. එතකොට ඒක ගැන අපි overall idea එකක් ඔයගොල්ලන්ට දෙනවා. මෙච්චර තියෙනවා. නැත්නම් ඔයාට හිතේ මේ marketing කියන තියෙනවා. ඊට පස්සේ digital කියලා තියෙනවා. ඊට පස්සේ multimedia කියලා තියෙනවා. IT කියලා තියෙනවා. science කියලා තියෙනවා. ඒ ඔක්කොම කොහොමද set වෙන්නේ කියලා. එතකොට මොකද්ද මට තේරුම් ගන්න කියලා ළමයින්ට හිතා ගන්න මිසක මොකද්ද මට හොඳ කියොත්. ඔක්කොම හොඳයි. ඒතොර ඒ හොඳ ටික ඔක්කොම තියෙන ඒ පික්චර් එක අපි හදලා තියෙනවා සමරි ටේබල් එකක් විදියට. ඊට පස්සේ තියෙනවා දැන් ඔයගොල්ලෝ A level එකෙන් පස්සේ ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඔප්ෂන් 7ක් තියෙනවා. අපි අයිඩෙන්ටිෆයි කරලා මේ මොන ඔප්ෂන් එකද ඔයගොල්ලෝ තෝරගන්නේ කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ලෝකයේ ඔයගොල්ලෝ ජොබ් මාකට් එකට ගියාම මොන වගේ ජොබ් වර්ග තුනකින්ද මේ ඔයගොල්ලොන්ට මේ මාකට් එකේ ඉදිරියට යන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ මම නම්බර් 7 මම පොඩි උදාහරණයක් අරගෙන තියෙනවා කම්පැනි එකක් අරගෙන කම්පැනි එක පුරාවා තියෙන එක එක ඩිපාර්ට්මන්ට් වලට එක එක ෆීල්ඩ් වල ඉගෙන ගත්ත මිනිස්සු ඩිග්‍රී කරගත්ත මිනිස්සු කොහමද ෆිට වෙන්නේ කියලා. එතකොට ඒ එක්සැම්පල් එක අරගෙන ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මෙහෙම තමයි මම ඉගෙන ගත්තා මම මෙතෙන්ට එන්න පුළුවන් කියලා. ඊට පස්සේ අන්තිමට තියෙන ඇත්තටම රෙෆරන්ස් ටිකක් මොකද්ද මේ ඒකෙන් අපි කරනවා වර්ග 6ක් ගැන කියනවා ලංකාවේ තියෙන ගවර්න්මන්ට් යුනිවර්සිටි වල තියෙන ෆ්‍රී ප්‍රෝග්‍රෑම් ගැන කියනවා ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් වල තියෙන ෆ්‍රී ප්‍රෝග්‍රෑම් ගැන කියනවා වොකේෂනල් ඉන්ස්ටිටියුට් වල තියෙන ෆ්‍රී ඇන්ඩ් පේඩ් ප්‍රෝග්‍රෑම් වල තියෙනවා ඊට පස්සේ රෙකග්නයිස්ඩ් වෙච්ච ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් මොකද්ද ඒ වල තියෙන මොකද්ද කෝස් කියලා දෙනවා ඊට පස්සේ ගවර්න්මන්ට් වලින් දෙනවා ප්‍රයිවට් ඩිග්‍රී කරන්න ෆ්‍රී ලෝන් ඒ ලෝන් එක ගැන කියලා දෙනවා අන්තිමට ප්‍රොෆෙෂනල් බොඩිස් එක ෆීල්ඩ් වල තියෙන ප්‍රොෆෙෂනල් බොඩිස් මොකද්ද ඒකේ තියෙන කෝසස් මොකද්ද කියලා දෙනවා ඒක විශේෂයෙන්ම 7 ඉඳලා 13 වෙන මේ 8 ඉඳලා 13 වෙනකම් මට 1 to 1 ඔක්කොම කියවගෙන යන එක ප්‍රැක්ටිකල් නෑ. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒතකොට මම හිතනවා අපි SL Inspire වෙබ්සයිට් එකේ මේක තමයි ඊළඟට තියෙන්නේ. මේක තමයි අපි කැරියර් SL Inspire තමයි අපේ ටීම් එකේ වෙබ්සයිට් එක. ඒක ගිහිල්ලා අපේ සර්විස් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා අපි ගිය අවුරුද්ද 2020 වල ලොන්ච් කරපු කැරියර් කොම්පාස් හෑන්ඩ් අවුට් එක. ඒ හෑන්ඩ් අවුට් එකේ තියෙන ටේබල්ස් අරගෙන තමයි මම මේ මෙතන තිබිලා මේ 8 ඉඳලා 13 වෙනකම් මේ ස්ලයිඩ්ස් ටික තියෙන්නේ. එතකොට ඒකෙම වැඩි වෙලාවක් ගන්නෙ නෑ. මෙහෙම තියනවා කියන පින්තූර ඔයගොල්ලන්ට දෙනවා. මම වැඩිම දෙන්න හදන්නේ මේ ඔයගොල්ලන්ට තියෙන ඕවර්ऑල් පික්චර් එක. එතකොට මේ ලින්ක් එකට ගිහිල්ලා මේ ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අනිත් එක මම ඔඩියන්ස් ලට ආයෙත් කියනවා මේ අපි හෑන්ඩ් අවුට් එක හදලා තියෙන්නේ 20යි 20. ඊට පස්සේ මේ අවුරුද්දේ UGC පොතට අලුතෙන් ඇතුළත් වන මේ කෝසස් ගැන මේකේ නෑ. ඒ වගේම ගිය අවුරුද්දේ සමහර කෝසස් ගැන මේකේ අප්ඩේට් වෙලා නැතුව ඇති. but මේක බේස් එකක් කරගන්න මේක ගොඩාක් දේවල් එහෙමම තියෙනවා. අපි ඊළඟ මේක අප්ඩේට් කරන ගමන් ඉන්නේ. ඊළඟ එක අපි අප්ඩේට් කරන්න. but මේකේ තියෙන content එක බේස් එක දිගටම එහෙම පාත්වාගෙන යන්න පුළුවන්. හරි? මම දැන් ඊළඟ ස්ලයිඩ් එකට යනවා. so මම මගේ කිව්වාගේ මම මේ ඕන ස්ක්‍රීන්ෂොට් එකකුත් ඔයගොල්ලෝ ගහලා තියාගන්න මොබයිල් එකේ. නැත්තම් මේක තමයි මේකේ තියෙන්නේ කියන එක සමරි එක. so types of students ඒ කියන්නේ A level exam එක ඉවර වුණාම මේ වර්ග හතරට අයත් මිනිස්සු තමයි ඉන්නේ. right ඔයගොල්ලෝ මේක මොන වර්ගයකට අයිතිද කියලා හිතාගන්න. ඉස්සෙල්ලාම I have good results in A level. I am 100% sure. 3A 2AB ගින්දර වගේ results එකක් තියෙනවා. දැන් මට අනිවාර්යෙන් යන්න පුළුවන්. මට අවශ්‍ය course එක මට හම්බ වෙනවා කියන sure එක තියෙන කට්ටියක්. දෙවෙනි කට්ටිය තියෙන මට results ටිකක් තියෙනවා. හොඳයි right. මේ 3 pass එකට වැඩිය හොඳ results එකක් තියෙනවා. but ඉතින් ඒක තමයි අමාරුම කැලේ. මට මොන වගේ course එකක් හම්බෙයිද? මොකද්ද ගිය මගේ Z එකට හම්බෙන්නේ? එහෙම type 2. type 3 කට්ටිය මම 3 pass තමයි තියෙන්නේ. ඒකෙන් මට 100ට 100ක් දන්නවා right okay මට කැම්පස් යන්න මදි 3 pass නේ තියෙන්නේ. ඒකේ අනිත් පැත්තට මම A level fail නෑ.
එතකොට මට ඊළඟට මට මොකද තියෙන ඔප්ෂන් එක? තව කොටසක් තියෙනවා මම A level qualified නැහැ. එතකොට අන්තිමට තියෙන මගේ official qualification එක O level තමයි. A level මේ වැඩ තුනක් නැහැ. දැන් මට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. ඔය කාණ්ඩ හතර තමයි දැන් අද ඇවිල්ලා ඉන්න හැමෝම ඉන්නේ. මමත් ඔය එක කාණ්ඩෙක හිටියා. එතකොට මම මෙතනින් කරන්න හදන්නේ ඉස්සෙල්ලාම දැන් මේ නෝට් කියලා දාගෙන යනවා හැම සෙෂන් එකකම පල්ලෙහාට මේ ළමයින්ට කරන්න ඕන දේ මේ ස්ලයිඩ් එක බලලා. එතකොට හිතා ගන්න ඔයා මේකේ 1 ද 2 ද 3 ද 4 ද කියලා. right? දැන් මං අහන්නේ what is the best type to be in කිව්වනම් all 5 types is best. කිසිම ඔයගොල්ලෝ හැමෝම හිතන්න බලන්න අයියෝ 4 නැත්තම් 3 හිටියා විනාසයි. නෑ not at all. sorry 5 නෙවෙයි sorry all 4 types. all 4 types are 100% okay to be. ඇයි ඒකට හේතුව we all have different pathways and different clocks එක තමයි. ඔයාලා අද වෙනකන් ඉස්කෝලේ එකට ආවට එකම පාත් එකේ මෙහෙම ආවට කැඩි යන වෙන පාත් තමයි තියෙන්නේ. දැන් මම මේ A level කරලා අවුරුදු 10ක් වෙනවා. මට ඉන්ඩස්ට්‍රීස් ගොඩක එක්ස්පීරියන්ස් තියෙනවා. එතකොට මම දැකපු මගේ කැම්පස් එකේ හිටපු ඊට පස්සේ මම ආශ්‍රය කරපු මිනිස්සු 1000කට වැඩි මිනිස්සුන්ගේ ජීවිත කොහොමද කියන මට දැන් කියන්න පුළුවන් අත්දැකීම තියෙනවා. ඒකෙන් දැකපු දේ තමයි මම කියන්නේ. මිනිස්සුන් හැමෝටම තියෙන තනි පාත් එකක් එක ඩිෆරන්ට් එක එක්කෙනාගේ වෙලාව ටයිම්ස් උත් ක්ලොක්ස් උත් වෙනස්. එක්කෙනෙක් මේ ෆස්ට් ට්‍රයි කරලා ඉක්මනට ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි එනකොට තව එක්කෙනෙක් සර්ච් ට්‍රයි කරලා පරක් වෙලායි. හැබැයි තර්ඩ් ට්‍රයි කරන එක්කෙනාට හොඳ සැලරි එකකට ජොබ් එකක් හම්බෙයි. එහෙම එක එක්කෙනාව පාත්වේ ඉන්ඩිපෙන්ඩන්ට් ඇන්ඩ් යුනික්. ඒකට අපි මේ තව කෙනෙක් මේ තව මිනිස්සුෙක් ගැන අපිට මොකොත් හිතන්නත් හොඳ නැහැ. අපි පොසිටිව් අරගෙන අපිට මෙහෙම පාත් එකක් තියෙනවා. අපි හැමෝගෙම පාත් එක වෙනස්. ඒක අපි කාව් කරගෙන යන්න ඕනේ කියන එකෙන් කොන්ෆිඩන්ස් එක බිල්ඩ් කරගන්න ඕනේ. ඒක තමයි මට මෙතන තියෙන අවශ්‍යම වෙන දේ. So we all have different pathways and different clocks in our life. So දැන් අපි බලමු ඊළඟට අපේ තියෙන මේ setup එක මොකක්ද කියලා. දැන් මම කලින් කිව්වා වගේ වර්ග 3 මේ 4ක ළමයි ගැන කැටගරයිස් කරා. දැන් ඔයගොල්ලෝ දැන් හිතා ගන්න මම මොකේද ඉන්නේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මට ඕනේ මෙතනින් ඉඳලා ඉස්සරහට ස්ලයිඩ් වලට යනකොට මොන කැටගරි එකේ හිටියත් කමන්නේ. මට මේකේ මොකද්ද අවශ්‍ය වෙන්නේ කියන එක පොසිටිව් අරගෙන මෙතනින් ඉස්සරහට ජීවිතේ ජය ගන්න පුළුවන් මාතක් හදාගන්න එක. So මම දැන් ඉස්සරහම කියන types of qualification in the world. ලෝකයේ තියෙන ඕන දෙයක් ඉගෙන ගත්තත් මේ qualification වර්ග තුනකට තමයි අපිට categorize කරන්න පුළුවන්. එන academic qualification, professional qualification, vocational qualification. ඒ කියන්නේ මොකක්ද? academic කියන්නේ academic institution එකකින් දෙන qualification එක. ඒක තමයි diploma, higher diploma, degree, PhD, masters ඔය ඔක්කොම ඉන්නේ. කියන්නේ සාමාන්‍ය university එකකින් දෙන academic qualification. professional qualification කියලා කියන්නේ මොකද? professional body එකකින් දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොනවා හරි වෘත්තියක වෘත්තීය වේදීන් එකතු වෙලා කාලයකට පස්සේ ඒගොල්ලෝගේ ඉන්ස්ටිටියුට් එකක් හදා ගන්නවා. ඒතකොට ඒගොල්ලෝ ඉගෙන ගන්නත් තියෙන වෘත්තීය කාලයක් ඉඳලා තියෙන ඊට පස්සේ ඒගොල්ලෝගේ බොඩි එකකින් ඒගොල්ලෝ ඔෆර් කරන ක්වොලිෆිකේෂන් එක. එතකොට ඒක කරයි professional and industry subject මේ exposures වැඩි. එතකොට ඒ qualifications තමයි professional qualifications. එතකොට ඒ professional bodies වලින් තමයි දෙන්නේ. කොහොමද සීමාන chartered institute of marketing. මේ සිම්නා. මේක මේ chartered institute of management accountant ACCA chartered accountant ශ්‍රී ලංකා. IT වල තියෙනවා BCS MCSC science වල තියෙනවා IKM මේ වගේ ගොඩාක් තියෙනවා. ඒක professional body වලින් දෙන qualification එක. ඒතකොට ඒක degree or equivalent but ඒ qualification එකේ degree diploma එහෙම නම නැහැ. certificate foundation managerial foundation එහෙම තමයි තියෙන්නේ. ඊළඟට තියෙන qualification වර්ගය තියෙන්නේ vocational qualification එක. ඒ කියන්නේ vocational institute එකකින් දෙන මේ qualification එක. ඒතකොට vocational path කියන එකෙන් විශේෂම දේ ඔයගොල්ලෝ දැනගන්න ඕන දේ මොකද මේ vocational එක academic එකේ කොහොමද වෙනස් වෙන්නේ කියන එක. vocational එක වෙනස් වෙන්නේ vocational එකේ practical components නේ. මොකද learning by doing and skills based learning කියලා අපි කියනවා. සාමාන්‍ය මිනිස්සෙක් එක වැඩක් කරන් යනකොට ඒකේ expert for example බාසුන්න කෙනෙක් construction ලොකු site එකක වැඩ කරනවා කියන්නේ කාලයක් එයාට හිටියක් කියන්නේ එයාට engineering සම්බන්ධ ගොඩක් දැනුමක් එනවා. ඒ වගේම practical කරලා ගන්න experience එකත් එක්ක තියෙන එක තමයි vocational. දැන් ඒ කාලෙම දැන් ළඟදී තමයි A level technology stream එක පටන් ගත්තේ. ඒ කියන්නේ lateral technology stream එකත් එක්ක මොකද උනේ ලංකාවේ vocational qualification කැලක් ඉස්කෝලේ ඇතුළට අරන් ආවා. ඒ කියන්නේ vocational ළමයින්ට technology ළමයින්ට tech ළමයින්ට 150ක් practical වලට තියෙන්නේ. ඒතර ඒ කාලේ maths කරපු bio කරපු කට්ටියට practical කරලා ලකුණු හම්බෙන්නේ නැහැ. ඔක්කොම ලියලා තමයි විභාග පාස් වෙන්න ඕනේ. ඒතර vocational එකේ එහෙම නැහැ. ඒතර ඒ දවස්වල ඉඳලා අපේ technical colleges වල තියෙන vocational qualification. එතකොට ඒකේ practical පැත්තක් තියෙනවා. වැඩ කරලා කරගන්න. එතකොට ඒ දෙකත් එක්ක තමයි ඔය vocational qualification එක හැදෙන්නේ. එතකොට ලංකාවේ තියෙනවා NVQ 1 ඉඳලා 7 වෙනකම්. ඒතකොට globally තියෙනවා ලංකාවේ තියෙනවා NVQ කියලා, globally අහලා තියෙනවා IVQs කියලා කියන. එතකොට එක එක කට්ටියගේ international vocational qualifications තියෙනවා. ඒතකොට ඒ qualification එකේ දැන් අපි CTN ගියස්ට මේ 1 to 9 මේ ඒගොල්ලෝ grades තියෙනවා. ඒතකොට මෙතන ආයෙ පාරක් බලන්න මේ note එක. note number 2 මොකද්ද? ඒතකොට අහයි මොන path එකද හොඳ කියලා. all three paths are good. ඔක්කොම හොඳ. මොකද මේ තුනෙන්ම ඔයා උඩටම ඉගෙන ගත්තා නම් degree equivalent උපාධියකට equivalent මේ knowledge එකක් අරගන්න මොනවා හරි qualification එකක් අරගන්න. ඔය තුනම අරගෙන ඉන්නේ හැමෝම ඉන්නේ industry එකේ. industry එකේ vocational මිනිස්සුය බලන්නෙත් නැහැ, professional මිනිස්සුය බලන්නෙත් නැහැ, academic college මිනිස්සුය බලන්නෙත් නැහැ. වැඩ පුළුවන් නම් එච්චරයි. එතකොට all three paths are good
So what you have to do is start finding options in all three area you need to study. ඒතකොට මේ අපි ඔයාලට IT ඉගෙන ගන්න vocational path එක කියලා IT degree එකක් ගන්න පුළුවන්. professional qualification හරහා IT degree එකක් ගන්න පුළුවන්. academic ගිහලා IT degree එකක් ගන්නත් පුළුවන්. ඒතකොට ඔයාලට මොකද්ද suit කියන එක හදාගන්න. හොඳට මලුව තියෙන note number 3. ඔය තුනෙන් එන මිනිස්සයා ඉන්ටර්වියු එකේ ඔයාලට qualification වර්ග නෙවෙයි තියෙන්නේ. ඔයා degree එකට අදාළ ඒ weight එක තියෙන qualification එක අරන් ආව නම් ඇති. ඊට පස්සේ ඔයාලට තියෙන ඔයාගේ වැඩ පුළුවන් නම් එච්චර. හරි. එතකොට මේ පාත් තුනම තියෙනවා කියන එක දැනගන්නත් ඕනේ. මේ එතකොට මට මේ මොන හරි එකකින් අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන් කියන මැසේජ් එක ඔයගොල්ලන් දැනගන්න ඕනේ. right? දැන් number 2. එතකොට මම කලින් කිව්වා වගේ මම ඕක තමයි ලෝකේ තියෙන qualification වර්ග තුනම එක රාශි කරපු ගමන්. එතකොට ලංකාවේ සාමාන්‍යයෙන් ඔය මම කිව්වා qualification ටික Ministry of Education එකෙන් categorize කරලා තියෙනවා මෙහෙම එකක්. දැන් ඔයගොල්ලෝ කවුරු යවන කොච්චරද මට ඉගෙන ගන්න තියෙන්නේ නම් පොඩි ළමයෙක් කරන ඉගෙනගෙන ඉවර වෙන්නේ මොන ස්ටේජ් එකේ නම් අපි කියනවා PhD කියලා. ඒතකොට එච්චර යන්න ස්ටෙප් කීයක්ද තියෙන්නේ? පඩි පෙළවල කීයක්ද නගින්න තියෙන කියලා දන්නවා. අන්න මේ තමයි ලංකාවේ ඉගෙනගෙන උඩට යන්න පුළුවන් පාත් එකේ ලොකු පිච් එක. ඒ කියන්නේ ශ්‍රී ලංකා qualification framework කියලා කියනවා. ඒකට SLQL 1 නම් certificate 10 නම් PhD. ඔය ඊට පස්සේ diploma, high diploma ඔහොම තියෙනවා. ඒතකොට ඒකට බලන්න මම කලින් කිව්වා වගේ vocational කිසි අඩුවක් නැහැ. vocational qualification එක මෙතනට match වෙනවා. LQ3 වෙනකොට NVQ5. එතකොට NVQ5 qualification එකක් තියන් මිනිස්සෙක් එළියට එනවා නම් එයාට diploma එකට සමානයි. එතකොට එයාට high diploma කරා degree කරා. එතකොට මේ path දෙකම එකට තමයි යන්නේ. තව ටිකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙහෙම එකක් තියෙනවා කියන්නේ. මේ බලන්න SLQL path එක මෙහෙම එනකොට vocational path එකත් මෙහෙම ඇවිල්ලා සම්බන්ධ කරන්න පුළුවන් ලොකු diagram එකක් ඇඳලා තමයි තියෙන්නේ. මම මෙතනින් ඔයගොල්ලන්ට පෙන්වන්න හදන විශේෂම දේ මේ එක එක qualification නිකන් දෙන්නම් වාලේ දෙන්න බෑ. සාමාන්‍යයෙන් ඩිප්ලෝමා කියලා තැනක ගහන්න නම් මෙච්චර ක්‍රෙඩිට්ස් තියෙන්න ඕනේ. 30 ක්‍රෙඩිට්ස් තියෙන්න ඕනේ. බැචලර්ස් නම් 90 ක්‍රෙඩිට්ස් තියෙන්න ඕනේ. මේ වගේ රික්වයර්මන්ට් තියෙනවා. එතකොට ඉන් කේස් ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තැනකට යනවා නම් ඒගොල්ලෝ ඩිප්ලෝමා කියලා හරි ඩිග්‍රී කියලා හරි මොනවා හරි දෙනවා නම් ඉස්සලා මේගොල්ලෝ ගහන්න මේ රික්වයර්මන්ට් ටික තියෙනවාද කියලා. මම මේ පින්තූර විතරක් දැම්මට මේ SLQL මේ ශ්‍රී ලංකා qualification framework එක Ministry of Education එකෙන් download කරගත්තා නම් මේ page එකෙන් page එකට තියෙනවා මේ diploma එකක් නම් degree එකක් නම් කොහොමද syllabus එක තියෙන්න ඕන කොච්චරද practical තියෙන්න ඕන ඔය ඔක්කොම requirements තියෙනවා. ඒකට meet කරන්න බැරි නම් අනිවාර්යෙන් මොන advertisements දාලා මොන marketing කරත් ඒගොල්ලෝගේ degree qualification එක නැහැ. right? අනික SLQL එක හදලා තියෙන්නේ ලෝකේ තියෙන qualification match කරලා හින්දා මේක match කරන්න හරි ඔයා ඉගෙන ගන්න course එක මේකට match වෙන්න set වෙනවා නම් ලෝකේ ඕනම තැනක පිළිගන්නවා. සාමාන්‍ය මම මේක කියන්න හදන්නේ මොකද්ද? ගොඩාක් ළමයි අහනවා අරක පිළිගෙනද මගේ ඩිග්‍රිය මෙහෙ පිළිගෙන ඔක්කොම තියෙනවා. මේ ප්‍රශ්න ටිකට high level උත්තරේ තමයි මේකින් දෙන්නේ. මේ qualification framework එකක් තියෙනවා. ඒක හරහා උඩට යන්න පුළුවන්. ඕගොල්ලෝ කරන ඕනම program එකක් මේකේ requirement එකට meet වෙන්න ඕනේ කියලා. එතකොට මේකේ තියෙන note number 3 මොකද්ද? Plan for degree and start from where anywhere you can. ඔයාලට සමහරවිට මම කියව type 4 එකේ එයාට A level නෑද? O level තමයි තියෙන එකම qualification එක. ඒකට SLQL එක හරහා certificate එකක් හරි මොනවා හරි කරලා පටන් ගන්න පුළුවන්ද කියලා බලන්න. නැත්නම් NVQ path එකට ගිහලා එහෙම උඩට ඇවිල්ලා set වෙන්න. හැබැයි කොහොම හරි හිතාගන්න degree එකක් ගන්නවාමයි කියලා. මොකද degree නැතුව එතනින් එහාට අනාගතයක් නෑ. whatever the fact ඔයා degree එකට equivalent අවුරුදු 4ක් මොනවා හරි ඉගෙනගෙන ඒ subject matter expertise එක නැත්නම් ඔයගොල්ලන්ට commanding position එකට industry එකේ මොනම field එකකවත් යන්න බෑ. ඒක තමයි මෙතන තියෙන high level message එක. right? දැන් මම කලින් කිව්වා ලෝකේ තියෙන වර්ග මම ආයෙ මතක් කරගන්නම්. මේව තුනක් තියෙනවා. ඊට පස්සේ ලංකාවේ qualification framework එක කියවා. දැන් කියනවා විශේෂම දෙයක් මේක අපි ටීම් එකෙන් අපි ගොඩාක් රිසර්ච් කරලා ඇනලයිස් කරලා සමරයිස් කරලා හදපු දෙයක් තමයි ලෝකේ කොච්චරක් දේවල් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඕන තරම් තියෙනවනේ. අපි ඒක හදලා තියෙනවා මෙහෙම. ඇත්තටම කිව්වනම් ඔක්කොම තියෙන ෆීල්ඩ්ස් ටික අපිට 7කට කඩන්න පුළුවන්. ඉස්සෙල්ලාම තියෙන්නේ ඔය මෙඩිසින් සම්බන්ධ දෙයක්. එක්කෝ මෙඩිසින් මොනවා හරි වෛද්‍ය විද්‍යාවක් හෝ ඇලයිඩ් හෙල්ත් සයන්ස් එක මෙඩිසින් සම්බන්ධ අනිත් දේවල්. ඒතකොට මම මේ කියන්න හදන්නේ මේ ඊළඟ ස්ලයිඩ් එකේ මේ මෙඩිසින් නම් මෙඩිසින් වල ASCII මොකද්ද තියෙන්නේ කියලා මම පෙන්නලා දිනවා. ඒකේ ඩීටේල් මත මෙතන යන්නේ නැහැ. ඒතකොට මෙඩිසින් සම්බන්ධව මම මේ බ්‍රේක් ඩවුන් කරනවා. ලෝකේ තියෙන ඔක්කොම ෆීල්ඩ් ටික බ්‍රේක් ඩවුන් කරනවා මම 7කට. ඒ 7කට ඒකේ ස්ටඩි ඒරියාස් 22ක් තියෙනවා. ඒ ටික මම ඔයගොල්ලන්ට කියාගෙන යනවා. ඒතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන ජොබ් එක මොකද්ද කියන එකයි මේ වෙනවන මොන වගේ ජොබ්ද කරන්න පුළුවන් කියලා මම පොඩි වෙලාවක් අරගෙන එක්ස්ප්ලেইন කරනවා. මොකද ඊට පස්සේ අන්තිමට මට ඇග්‍රිකල්චර් කරලා මොකද්ද කරන්න පුළුවන්, මට මේ නියුට්‍රිෂන් කරලා කරන්න පුළුවන්, මට IT කරලා මොකද්ද කරන්න පුළුවන්, මම මේක තියව බයෝටෙක්නොලොජි ජොබ් තියෙනවද, මේ මාකටිං එක ACC එකද කොහමද හොඳ, කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මේ ඔක්කොම අන්තිමට මම හැමදාම කියනවා වගේ ඔයගොල්ලෝ ඇකඩමික් එකේ ඉගෙන ගන්න කාලේ තමයි ශිෂ්‍යෝ ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ
ඔයාගේ වැඩ විතරයි ඕනේ. අපිට අවශ්‍ය ඉන්ටර්විව් එකට ඔයාට කෝල් කරන්න අවශ්‍ය බේසික් රික්වයර්මන්ට් එක ඔයා ෆුල් කරලා තියෙන එක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ හින්දා මම කියන්නේ ඉස්සෙල්ලාම දැන් එක ප්‍රධාන ධාරාවක් තමයි මෙඩිසින් and allied health science. ඒකේ තියෙනවා මෙඩිසින්, වෙස්ටර්න් and ට්‍රැඩිෂනල් මෙඩිසින් වර්ග ඔක්කොම ඊළඟ පේජ් එකේ තියෙනවා. allied health sciences කියන්නේ මේ මෙඩිසින් ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධව දෙන හෙල්ත් සයන්සස් ගොඩාක් තියෙනවා. ෆිසියෝതെරපි, MNT, ෆාමසි, රේඩියෝග්‍රැෆි ඔහොම තියෙනවා. ඊට පස්සේ ස්පෝර්ට්ස් සයන්ස් ඇන්ඩ් ෆිසිකල් එඩිවිෂන්. මේ ඔක්කොම මේ කාණ්ඩ තුන තමයි මේ මෙඩිසින් සබ්ජෙක්ට් එකට එන. මේක තමයි ප්‍රධාන බ්‍රාන්ච් එක. ඒකේ මේක. ඒතර මම මේ තව දෙයක් මේකෙන් ඔයගොල්ලන්ට කියන්න හදන්නේ. ඔයගොල්ලෝ යුනිවර්සිටි ඇප්ලයි කරනකොට හරි ප්‍රයිවට් ඩිග්‍රී කරන්න ඕනේ කියලා මොනවාර හිතනකොට මට මොකද්ද හොඳ කියනකොට ඉස්සෙල්ලාම ඔයා මේ ධාරා හතෙන් ඔයාට එකක් හෝ දෙකක් හෝ තුනක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඒ ධාරාව ඇතුළේ තියෙන සබ් මෙව් වලින් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේක අස්සේ තියෙනවා ඒකෙත් තියෙන සබ් ටොපික්ස් මොකක්ද කියලා. එහෙම තමයි ඔයගොල්ලන්ට මේක වැඩේ ලස්සනට ඊසි විදිහට කරගෙන යන්න පුළුවන් තමයි මේක කැටගරයිස් කරලා තියෙන්නේ. එතකොට මම කියවගේ එක්සම මෙඩිසින් සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඊට පස්සේ සයන්ස්. මොන කරත් ඔයා සයන්ස් තමයි ඉගෙන ගන්න. ඒකේ තියෙනවා නැචරල් සයන්ස් කියලා තියෙනවා. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයොලොජි ඉගෙන ගන්නවා නැචරල් සයන්ස්. ෆෝමල් සයන්ස් කියලා මැතමැටික්ස්, ස්ටැටිස්ටික්ස් ඒ වගේ ඒවා ෆෝමල් සයන්ස්. ඇප්ලයිඩ් සයන්ස් කියන ඉතුරු දේවල් සයන්ස් වල ප්‍රායෝගිකත්වය බලන්න ඇග්‍රිකල්චර්, ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි, මයික්‍රෝබයොලොජි, බයෝටෙක්නොලොජි, ෆුඩ් සයන්ස් ඕනම එකක් ඇප්ලයිඩ් සයන්ස් එක, එන්වයරන්මන්ටල් සයන්ස් ඔක්කොම ඇප්ලයිඩ් පැත්තට තමයි එන්නේ. ඊට පස්සේ ඉන්ජිනියරින් කියලා ලොකු එකක් අපි ආයෙ කඩනවා. මොකද ඉන්ජිනියරින් කියන්නේ අපි දැකපු ඉන්ජිනියරින් කියන වචනයම මොකද්ද? doing something new. සයන්ස් එක ඉගෙනගෙන making something new are the engineers. එතකොට බිල්ඩින් එක නැති තැනක අලුත් බිල්ඩින් එකක් හදනවා. එතකොට ඒවා ඉන්ජිනියරින් කියන්නේ. එතකොට ඉන්ජිනියරින් එකේ තියෙනවා ගොඩාක් දේවල්. මේ සිවිල් ද, ඉලෙක්ට්‍රිකල් ද, ඉලෙක්ට්‍රොනික ද, ටෙලිකමියුනිකේෂන් ද, මෙකට්‍රොනික ද, ඒරෝස්පේස් ද ගොඩාක් තියෙනවා. ඒක තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම කන්ස්ට්‍රක්ෂන් එකත් එක්ක යන ෆීල්ඩ්ස් ගොඩාක් තියෙනවා. ඉන්ජිනියරින් බකට් එකට අපි ලං කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් quantity surveying, architecture, landscaping, facilities management ඒ ටික ඔක්කොම ඉන්ජිනියරින් කාණ්ඩයට ගන්නවා. ඊට පස්සේ තමයි කම්පියුටර්. කම්පියුටර් ගැන තෙලින්ම සබ්ජෙක්ට් එකක් තියෙනවා. hardware ද, software ද, multimedia ද එහෙම යනවා කම්පියුටර්ස් ටික. ඊට පස්සේ තව ලොකු දෙයක් තමයි මේ ආර්ට්ස් ඇන්ඩ් හියුමැනිටිස් කියන්නේ. ඒ කියන්නේ මේ ආර්ට්ස් කියන්නේ කලාව හා හියුමැනිටිස් කියන්නේ මානව මේව සම්බන්ධ සබ්ජෙක්ට්ස් ටික ඔක්කොම එන්නේ මේකට තමයි. ඉතින් ඔයගොල්ලෝ හොඳට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ උඩ 1 2 තමයි ඇයි ස්කෝලේ මේ ෆීල්ඩ් මේ හත මේ ස්ට්‍රීම් 4ක් තියෙන්නේ කියලා කිව්වොත් මේකට සම්බන්ධව තමයි තියෙන්නේ. ඒතකොට ආර්ට්ස් ඇන්ඩ් හියුමැනිටිස් වල තියෙන්නේ මොකද්ද? ආර්ට්ස් කියන්නේ මොකද්ද? කලාව, විෂුවල් ඇන්ඩ් පර්ෆෝමින්. ඒ කියන්නේ අපිට විෂුවල් කියන්නේ අපිට බලන්න පුළුවන් දේවල්, පර්ෆෝමින් කියන්නේ අපි පර්ෆෝම් කරන ඒවා. ලැංග්වේජ් ඇන්ඩ් ලිටරචර් කියන්නේ ඕනම ලැංග්වේජ් එකක් ගැන ඉගෙන ගන්න එක. රිලිජියස් ස්ටඩි කියන්නේ ඕනම රිලිජන් එකක් ගැන. ඒ කියන්නේ ආගමක් ගැන ඉගෙන ගන්න. ලෝ ඇන්ඩ් හියුමන් රයිට්ස් කියන තව සබ්ජෙක්ට් එකක්. ඊට පස්සේ ජර්නලිසම්, මීඩියා, කමියුනිකේෂන් කියන සම්පූර්ණයෙන්ම මීඩියා පැත්තට කමියුනිකේට් කරන පැත්තට යන තව ෆීල්ඩ් එකක් මේ හියුමැනිටිස් කියන කාණ්ඩය ඇතුළේ. ඊට පස්සේ සෝෂල් සයන්සස්. සෝෂල් සයන්ස් කියන්නේ මානව මිනිස්සුන්ගේ බිහේවියර්ස් ටික මේ කොහොමද සමාජය හැසිරෙන්නේ ඒ පැත්ත තමයි සෝෂල් සයන්ස්. ඊට පස්සේ এডুকেෂන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ටීච් කරන විදිය এডুকেෂන්, এডুকেටිං, ටීචිං, ලයිබ්‍රරි සයන්සස් ඒ ටික එක කාණ්ඩයකට මම ගෲප් කරනවා. ඊට පස්සේ තමයි ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙක්‍රටරියල් ස්ටඩීස් කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ඕගනයිසේෂන් එකක ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තට තියෙන ස්ටඩීස් එක. අන්තිමට එන්නේ මේ හියුමැනිටිස් එකේ ට්‍රේනින් ඇන්ඩ් කෝචින්. මම සමහරවිට මේක බලාගෙන ඉන්න කට්ටියත් කියනවා මේක නිකන් hard and fast categorization නේ. මම පුළුවන් තරම් ළඟ යන්න පුළුවන් විදිහට අපි categorize කරපු පොඩි දෙයක් ළමයින්ට බලා ගන්න නිසා. සමහර විට මේකේ තියෙන දෙයක් මේකේ නෙමෙයි මෙහා පැත්ත දෙකටම සෙට් වෙන්නත් මේ එකක තියෙන එකක් තව එකකට සෙට් වෙන්නත් සාමාන්‍යයෙන් පුළුවන්. මොකද ලෝකයේ කිසිම ෆීල්ඩ් එකක් එහෙම එක තැනින් යන්නේ ළඟින් මික්ස් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒතර මේ හියුමැනිටිස් පැත්ත තමයි මේ කාණ්ඩේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන ක්‍රියේටිවිටි කියලා. ඒ කියන්නේ මොකද? ඩිසයිනින් ඇන්ඩ් ක්‍රාෆ්ටිං. ඒක තනිකරම එයාගේ ඕන් ක්‍රියේෂන්. පිළිම හදන්න පුළුවන් වුඩ් වර්ක්ස්, ක්‍රාෆ්ට් වර්ක්ස්. ඊට පස්සේ තඹ වලින් හදනවා, වලං හදන්න පුළුවන්, මැටි වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම ක්‍රියේටිව්. ඊට පස්සේ ග්‍රැෆිකල් මොනවා දෙන්න පුළුවන්. තමන්ම ආර්ට් ක්‍රියේටිව් කරන්න පුළුවන් සම්පූර්ණම. දැන් මොකද මෙහෙම එකක් එන්න ප්‍රධාන හේතුව වොකේෂනල් ඉන්ඩස්ට්‍රි එකේ ඒ වගේ පාත් සම්පූර්ණයෙන්ම තියෙනවා. ටෙක්නිකල්, ප්ලම්බින්, වුඩ් වර්ක්, ජුවලරි, ජෙම් ඇන්ඩ් ජුවලරි, ලෙදර්. එහෙම ගොඩාක් ඒ ස්කිල් එක පැත්තෙන් යන්නත් පුළුවන්. දැන් මම කියවා ඔක්කොම කවර් කරන. ඒතකොට ඒ වගේ ස්කිල් එක පැත්තෙන් ඉන්න කට්ටියට ක්‍රියේටිවිටි. ඒක තමන්ගේ ඕන් යන ලයින් එකක් තියෙනවා. ඊට පස්සේ අන්තිමට මේ ඔක්කොම කරලා අපි කරන්නේ කොහොමද බිස්නස් එකක් කරන එක. ඒ බිස්නස් රිලේටඩ් කෙලිම බිස්නස් මැනේජ්මන්ට් කියන කැලලක් එනවා. ඊට පස්සේ ඒකට සල්ලි ගන්නයි මේව කරන සෙටප් එක තමයි බැංකින් ඇන්ඩ් ඉන්ෂුරන්ස්. ඊට පස්සේ බිස්නස් මැනේජ්මන්ට් එකම ගොඩාක් තියෙනවා. ඒතකොට ඒකේ මාකටිං, ෆයිනෑන්ස්, ඇකවුන්ටන්සි, HR
ගොඩක් තියෙනවා. ඊට පස්සේ supply chain management, quality management, project management, business management වල තව ගොඩක් තියෙනවා. මේ ඔක්කොම මේ කියාගෙන ඒවල ඔක්කොම ඊළඟ slide එකේ තියෙනවා. ඒ වගේම අපේ Excel Inspire handout එකේ තියෙනවා. දැන් මේ කට්ටිය ඉගෙනගෙන මේකේ මොකද්ද වෙන්නේ? දැන් බලන්න මේ කාණ්ඩේ ඔක්කොටම ජොබ් එක වෙන්නේ එක විදිහට තමයි. මේ ආයේ හදන්නේ එකයි. main work, sub work කියලා කියනවා. මොකද සාමාන්‍යයෙන් මේ රෝල් එක හදලා තියෙන එකේ ප්‍රධාන ජොබ් ටයිප් එක මොකද්ද? ඒ වගේම ඒ ඩිග්‍රී හරි ඒ ෆීල්ඩ් එක ඉගෙනගෙන තවත් රෝල්ස් කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ගොඩක් මිනිස්සු අපි දැනගෙන තියෙන මේ මේජර් රෝල් කැල්ල විතරයි. ඒ සබ් රෝල් කැල්ල දන්නේ නැහැ. ඇත්තටම අපි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හින්දා දන්නවා කට්ටිය එහෙම ඩයිවර්ස් වෙලා තමයි ජොබ්ස් හදන්නේ. ජොබ්ස් කරන්නේ. ඒ විදිහටම මෙහෙම නෙවෙයි ජොබ්ස් තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලා මම කියනවා මෙඩිසින් හෝ මෙඩිසින් සම්බන්ධ දෙයක් ඉගෙන ගත්ත මිනිස්සෙක් මොකද්ද කරන්න ඕනේ? මෙඩිකල් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න ඕනේ. ડોක්ටර් කෙනෙක් නම් එයාගේ වැඩේ කරන්න ඕනේ. MLT නම් ටෙස්ට් කරන්න ඕනේ. ෆාමසිස්ට් නම් ඩ්‍රග් ඉෂුව කරන්න ඕනේ. ෆිසියෝതെරපිස්ට් නම් එයාගේ වැඩේ කරන්න ඕනේ. මෙඩිකල් ඒ වැඩේ කරන්න ඕනේ. නැත්නම් මෙඩිකල් රිලේටඩ් ඉන්ඩස්ට්‍රි වල මොනවා හරි ඒ වැඩේ කරන්න ඕනේ. ඒගොල්ලෝගේ සබ් රෝල් එක මොකද්ද? ටෙක්නිකල් සේල්ස්. උදාහරණයක් වශයෙන් ෆාමසිටිකල් කම්පැනි වල ෆාමසි බෙහෙත් විකුණන්න, මීඩියා විකුණන්න, සිරින්ජ් විකුණන්න, ලැබොරටරි ඉක්විප්මන්ට් විකුණන්න, ඒ ඔක්කොම විකුණන කම්පැනි වල, ඒ ඔක්කොම හදන කම්පැනි වල ටෙක්නිකල් සේල්ස් කියන්නේ මොකද? ඒ සබ්ජෙක්ට් එක දැනගත්ත මනුස්සයෙක් තමයි ඔය විකුණන්න පුළුවන්. ඒතකොට මේ ඕනම එකකට ගිහිල්ලා මේ ටෙක්නිකල් සේල්ස් එකට යන්න පුළුවන්. ඒ වගේම ඕනම එකක ගිහිල්ලා ඒ ඉන්ඩස්ට්‍රි එකේ මැනේජරියල් රෝල් එකකට හොස්පිටල් එකේ ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට යන්න පුළුවන් ડોක්ටර් කෙනෙකුට. MLT කෙනෙකුට ලැබ් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ පාත් දෙකම තියෙනවා කියන එක තමයි මෙතනින් කියන්න හදන්නේ. ඒ වගේම මම අනිත් ෆීල්ඩ් වලත් ඔය තියෙන ඔය පාත් දෙක සංසන්දනය කරගෙන යන්න. එතකොට කෙලිම ඔය සයන්ස් කරපු ළමයි ඉන්නවනේ සිම්පලි කිව්වනම් ඔයගොල්ලන්ට සයන්ස් පැත්ත විතරයි යන්න තියෙන්නේ. නම්බර 1යි 2යි තියෙන්නේ. එක්කෝ මෙඩිසින් හෝ මෙඩිසින් වටේ යන්න තියෙන ඔප්ෂන්ස් ටිකට යන්න. නැත්නම් කෙලින්ම සයන්ස් එකේ තියෙන ඊළඟ සයන්ස් ටිකට යන්න. ඊළඟ සයන්ස් එකේ මොකක්ද තියෙන්නේ මේ නැචරල් සයන්ස් and ෆෝමල් සයන්ස් කියන ඔයගොල්ලෝ සයන්ස් එකේ තියරි ටික තවත් ඉගෙන ගන්න එක තමයි. natural science physics chemistry වලද BSc applied science ඒ වගේ degree වලට ගියොත් ඔයගොල්ලෝ තව science maths physics chemistry statistics ඔය ටික ආයෙත් theoretical හොද්දට ඉගෙන ගන්න එක තමයි natural science and formal science කියන්නේ. applied science කියන්නේ මොකද්ද? theory ඉගෙන ගන්න ගමන් ඒක ප්‍රායෝගිකව industries ලෝකේ හැදිලා තියෙන විදිහ බලන එක තමයි applied science. ඒක තමයි agriculture එන්නේ, industrial chemistry එන්නේ, microbiology එන්නේ, biotechnology එන්නේ, molecular biology එන්නේ. එතකොට ඒ ඔක්කොම කරලා අන්තිමට ආයේ මොකද්ද වෙන්නේ? මේ සයන්ස් සම්බන්ධ ඩිග්‍රී එක කරපු මිනිස්සෙක් කොහෙද වැඩ කරන්න ඕනේ? ටෙක්නිකල් රෝල් එකක් තමයි කරන්න ඕනේ. මොකද ප්‍රොඩක්ට් හෝ සර්විස් කරන කම්පැනි විතරයි ලෝකේ තියෙන්නේ. ඕනම ඉන්ඩස්ට්‍රි එකක් කියන්නේ they manufacture a product or they provide a service or create a service. ඒතර ඕනම තැනක ප්‍රොඩක්ට් එකක් හැදෙන්නේ ඉස්සෙල්ලාම R&D කරලා research and development. ඒතර මේ ඒකේ තියෙන ටෙක්නිකල් රෝල් තුනට තමයි මේ මොකින් BSc ඩිග්‍රී කරත්, agriculture ඩිග්‍රී කරත්, green technology ඩිග්‍රී කරත්, environmental science degree කරත්, food science කරත්, microbiology කරත්, molecular මොනවා කරත් කැරකිලා එන්නේ ඕගොල්ලෝ manufacturing industry එකට තියෙන technical role එකට තමයි එන්නේ. සාමාන්‍ය manufacturing industry වලට science කරපු base කරපු degree වලට තියෙන roles මොකද? ඉස්සෙල්ලාම R&D කරලා product එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඒක plant එකේ produce කරනවා. ඊට පස්සේ produce කරන වෙලාවේ සම්පූර්ණම quality assurance කරනවා. මේ ඔය තුන සම්බන්ධව තමයි lab තියෙන්නේ companies වල. ඒතකොට lab වල වැඩ කරන chemist වෙන්න, microbiologist වෙන්න, biotechnologist වෙන්න ඔය ලැබ් වල වැඩ කරන ටෙක්නිකල් රෝල් තමයි ප්‍රධානම මේ සයන්ස් ඩිග්‍රී වලින් හැදෙන්නේ. ඒතකොට අදාළ ඉන්ඩස්ට්‍රි වල ඔයගොල්ලෝ හැදේ ඇක්වාකල්චර් කරා නම් ඇක්වාකල්චර් සම්බන්ධ මේ ඉස්සෝ තියෙන මේ එක්ස්පෝර්ට් කරන කම්පැනි එක වැඩ කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ අදාළ ඉන්ඩස්ට්‍රි එකට මේක ස්විච් වෙලා යනවා. ඒ වගේම තමයි අනිත් පැත්ත මම කලින් කිව්වා වගේ මේ ටෙක්නිකල් සේල්ස් එක මෙතනටත් තියෙනවා. ඇග්‍රිකල්චර් කරා නම් ෆර්ටිලයිසර් කම්පැනි එක මාකටිංగ్ පැත්තට යන්න පුළුවන්. ෆුඩ් සයන්ස් කරා නම් ඉන්ග්‍රීඩියන්ට් කම්පැනි එක පැත්තට යන්න පුළුවන්. පැකින් මැටීරියල් පැත්තට යන්න පුළුවන්. lab equipment ඒ වගේ ටෙක්නිකල් ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය දේවල් ඔක්කොම විකුණන්න සයන්ස් දැනගත්ත කට්ටිය ඉන්න ඕනේ. එතකොට ඒගොල්ලෝගේ නම එන්නේ sales director, marketing director, but basic knowledge is on science. ඒක තමයි ඒකේ තියෙන ඊළඟ ස්ටෙප් එක. ඊට පස්සේ මම කියනවා engineering. ඒතකොට engineering එක මම ඊළඟ ස්ලයිඩ් එකේ ගෙන අදාළ සබ්ජෙක්ට් එක තියෙන engineering එකේ engineering roles කරන්න තමයි. civil engineer නම් construction industry එකේ ඒ role එක කරන්න ඕනේ. right? එහෙම නැත්නම් වෙන industry එකේ තියෙන engineering roles උදාහරණයක් වශයෙන් manufacturing company එකක ඒක mechanical work බලන්න mechanical engineer කෙනෙක් වෙනවනේ. ඒක අලුත් building හදන්න civil engineer කෙනෙක් ඕනේ. ආයේ ඒක ඔය electrical වැඩ කරන්න automation කරන්න automation engineer කෙනෙක් ඕනේ. ඒ වගේ engineering කට්ටිය engineering වලට set වෙනවා. construction related field කියන කට්ටිය අර මේක type කරන්න මිසුණා construction industry එකේ විතරමයි වැඩ කරන්නේ. right? ඒගොල්ලොන්ටත් මම කලින් කිව්වා වගේ technical sales එක වැඩ කරනවා. ඊට පස්සේ managerial role එක අදාළ industry වල මොකද උඩට යනකොට managersලා general managersලා ඒකේ sales managersලා වෙන්නේ ඔය technical දන්න කට්ටියමයි.
ඊට පස්සේ කම්පියුටර් මම ඒක ඩීටේල් යන්නේ කම්පියුටර් එක වෙනම ලොකු සබ්ජෙක්ට් එකක් ඒකේ කොහෙද වැඩ කරන්න පුළුවන් ICT ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඉන්ඩස්ට්‍රි එකේ software development ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න පුළුවන්. ඒකට ඒ වැඩ කරන එකේ IT ඩිග්‍රී කරපු මිනිස්සෙක් ඉස්සෙල්ලාම R&D කරන්න පුළුවන් product එක හදන්න architecture designing මේ පැත්තේ ඊට පස්සේ software development එක quality assurance එක ඊට පස්සේ technical sales software විකුණන්නෙත් IT කට්ටිය තමයි. ඊට පස්සේ business development business analyst customer development මේ පැත්ත. ඊට පස්සේ customer දුන්නාට පස්සේ යාට support and service කරන එක. ඔය ඔක්කොම තමයි core roles ටික software industry එකේ. ඒක තමයි IT graduates ලා mainly හදන්නේ. ඒ වගේම IT graduates ලාට වෙන්න පුළුවන් IT role in other industry. කෑම හදන company එක network එක බලා ගන්න පුළුවන් IT කෙනෙකුට. ඕනම එක IT ඉස්කෝලේ එකක IT manager වෙන්න පුළුවන්. higher education institute එකක IT manager වෙන්න පුළුවන්. ඒකට technical support, IT support, system support, network management, database administration ඒ වගේ වෙන industry වල IT role වලට ඕන IT graduate එකට යන්න පුළුවන්. ඊට පස්සේ freelance කරන්න පුළුවන්. තමන්ගේ own company එකක් කරන්න පුළුවන්. ලෝකේ ගෝණ තරම් freelance websites තියෙනවා. ඒතර ඒකට ගිහිල්ලා තමන්ට freelance තමන්ගේ service එක දීලා සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ වෙලාවෙම හැමදාම මම කියනවා වගේ අර managerial role එක කරන්න පුළුවන් ඕනම ආයතනයක. ඊට පස්සේ මම එන්නේ arts and humanities කියන ලොකු කාණ්ඩේ තියෙන එක එක subject වලට එන්න. arts visual and performing arts කියන නර්තනය, drama, dancing ඒ වගේ. language කියන්නේ language and literature භාෂාවල ටික, religious කියන religion. ඒ ටික ඔක්කොම එක ඉගෙන ගන්න සාමාන්‍යයෙන් කට්ටිය මොකද්ද කොහොමද වෙන්නේ? act as expert in the relevant industry. dance නම් එයා subject එකේ expert වෙනවා. language නම් ඒ භාෂාව expert වෙනවා. ඒක expert වෙලා ඒ expertism එක අවශ්‍ය තැන් වලට එයා industry තියෙනවා. එතකොට language එක ඉගෙන ගත්ත කට්ටිය content writing, creative writing, content management ඒ වගේ පැත්තට යනවා. ඊට පස්සේ arts and මේ වගේ ඉගෙන ගත්ත කට්ටිය designing පැත්තට යන්න පුළුවන්. ඊට පස්සේ advertising industry වලට යන්න පුළුවන්. film industry වලට යන්න. ඒතකොට ඒගොල්ලෝ subject matter expert ලා විදිහට තමයි industry එකට යනවා. මිස මේගොල්ලෝ managers ලා වෙනවා අඩුයි. එහෙම නැත්නම් freelance. තමන්ගේ own මේ එකක් තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන් මේ කාණ්ඩේ තුන්ගොල්ලොට. ඊට පස්සේ law and human rights ඔයගොල්ලෝ කෙලින්ම දන්නවා law ගත්ත කියන කෙලින්ම legal profession එකට යන්න තමයි main objective එක තියෙන්නේ. lawyer කෙනෙක් විදිහට practice කරන්න notary මේව කරගන්න. නැත්නම් legal roles තියෙන ඕනම company එක. ඔයගේ legal office තියෙනවා, regulatory office තියෙනවා, compliance office තියෙනවා. මේ පැත්තට යන්න පුළුවන් law and human rights කරපු කට්ටියට. human rights කරපු කට්ටියට නම් අය UN වගේ ඒ වගේ NGOs වලටත් යන්න පුළුවන්. ඊට පස්සේ තියෙන කාණ්ඩය තමයි journalism and media. ඒක broad ටික journalism එකේ media කියන print තියෙනවා, visual තියෙනවා, ගොඩක් media තියෙනවා. මම ඊළඟ එකේ පෙන්නගෙන යන්න. ඒ හැම industry එක ඔයගොල්ලෝ දැකලා තියෙන media industry එකේ print ද, press ද, visual ද, multimedia ද, digital ද ඔක්කොම තියෙන media industry වල වැඩ කරන්න තමයි මේ ප්‍රොෆෙසර්ස්ලා හැදෙන්නේ. ඒ වගේම social science කියන මම කලින් කිව්වා වගේ government non government නැත්නම් private industry වල social human related roles වලට යනවා. මම හොඳ උදාහරණයක් වශයෙන් highway එකක් හදනකොට අපි තියෙන engineers ලාට විතරයි highway මේ RD එකේ job තියෙන්නේ කියලා. sociologist ලටත් highway එකේ job තියෙනවා. ඒ කියන්නේ අපි highway එකක් හිටපු ගමන් පළාතක් කුඩු කරලා highway එකක් හදන් යනකොට ඒකෙල මිනිස්සුන්ගේ ජීවිත වලට මොකද impact එක වෙන්නේ කියන එක. අන්න එතන තමයි social studies එන්නේ. අපි මේ කොළඹ තියෙන මේ එක එක පැල්පත් මේ ඔක්කොම කරන අලුත් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් ගෙනාවට ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට ඒක කොහොමද ඉම්පැක්ට් වෙන්නේ ඕනම ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකට අන්න අතන සෝෂියොලොජිස්ට් කෙනෙක් ඉන්නවා එන්වයරන්මන්ටල් සයන්ස් ඉගෙන ගත්ත මිනිහෙක් ඉන්නවා අර එන්වයරන්මන්ටල් රිපෝට් එක බලන්න අන්න ඒ වගේ සෝෂියොලොජිස්ට් කියන ඕනම තැනක මිනිස්සු සම්බන්ධ දේවල් දන්නේ සෝෂියොලොජි දන්න කට්ටිය. එතකොට සෝෂියල් සයන්සස් දැනගත්ත කට්ටිය හියුමැනිටිස් දැනගත්ත කට්ටියට ඒ වගේ රෝල්ස් වලට තමයි යන්න තියෙන්නේ ගවර්න්මන්ට් and non government. ඊට පස්සේ এডুকেෂන් කියන්නේ කෙලිම এডুকেෂන් හෝ ඇකඩමික් හෝ මොනවා එකද education කියන්නේ ඒගොල්ලෝම ළමයි එඩියුකේට් කරන සම්බන්ධයේ ටීචින් නම් obviously ටීචර් කෙනෙක් විදිහට library නම් library management පැත්තට යන්න තියෙනවා. ඊට පස්සේ administration secretary කියන්නේ තියෙන training and coaching කියන්නේ සම්පූර්ණ ඒක HR නෙවෙයි separate එක මිනිස්සුන්ව train කරන එක coach කරන එක. ඒතකොට ඒගොල්ලන්ට මොකක්ද තියෙන්නේ training and coaching industry තියෙනවා training and coaching companies තියෙනවා normal company වල training and coaching departments තියෙනවා. අන්න ඒ roles වලට ඒගොල්ලන්ට යන්න පුළුවන්. එතකොට මේකේ මම කලින් කිව්වා වගේ මේගොල්ලන්ට මේ 14 15 16 කට්ටියට sub roles ටික මොකක්ද දෙන්නේ? අදාළ industry එකේ managerial role වලට යන්න පුළුවන් sub roles වලට. මේකෙත් ඔයගොල්ලෝ මේ industry එකට වැඩ කරන ගමන් training coaching කරන කට්ටියට freelance trainer කෙනෙක් විදිහට own website එකක් පටන් ගත්තා own trainer කෙනෙක් own coach කෙනෙක්. ඒ විදිහට මේ පැත්තට යන්න පුළුවන්. and මම ඊළඟට කියන්නේ design and crafting. තමන්ගේ ශිල්ප ටික hands on වලින් යන ෆීල්ඩ් එක තමයි ඩිසයිනින් ඇන්ඩ් ක්‍රාෆ්ටිං. එතකොට ඒකට කරන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ? තමන්ගේ රිලෙවන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඒගොල්ලෝ හදලා සප්ලයි කරනවා සාමාන්‍යයෙන් ලොකු කම්පැනි වලට. නැත්නම් කම්පැනි වල වැඩ කරන්න පුළුවන්. නැත්නම් තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න පුළුවන්. ඔය අපි කියමු wood, brass ware, මැටිද, පිත්තලද ඕනම ඉන්ඩස්ට්‍රි එකකට ඒගොල්ලෝ ඒ රිලෙවන්ට් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න තමයි මේ කෝසස් තියෙන්නේ.
එහෙම නැත්නම් මොකද කරන්න පුළුවන් ෆ්‍රීලාන්ස් එකේ තනියම තමන්ට වැඩක් කරගෙන බලන්න පුළුවන් නැත්නම් තමන්ගේ own business එකක් පටන් ගන්න පුළුවන් entrepreneur එකේ. මේවල ඔක්කොම තමයි හැම එකකටම entrepreneur කියලා යන්න පුළුවන්. මම මේ නිකන් කිව්වා මොකද මේක මේගොල්ලෝ skill එකේ බත පදනම් වන හින්දා මම මේක entrepreneur කියලා මතක් කරා. And finally business management එකේ තියෙන්නේ managing an entire business. business එකේ ඉස්සෙල්ලාම plan කරලා source කරන්නේ මිලදී කියන බඩු මේක කරනවා කියන එකෙන් බඩු හදලා ඒක මාකට් කරලා ඒක අදාළ තැනට ඩිලිවර් කරලා එතන විකුණලා ඊට පස්සේ අන්තිමට සපෝට් කරනවා. මේක තමයි ඕනම බිස්නස් එක වෙන්නේ. ඒකට අවශ්‍ය හැම ෆන්ක්ෂන් එකම ඉගෙන ගන්නවා බිස්නස් මැනේජ්මන්ට් කට්ටිය. ඒක තමයි HR වෙන්න පුළුවන්, මිනිස්සු ගැන ෆයිනෑන්ස් ගන්න පුළුවන්. ඒක මේ කෑෂ් මැනේජ්මන්ට් ගැන මාකටිං එක මාකට් කරන විදිය, සප්ලයි චේන් ටික ඔක්කොම ඉගෙන ගත්තා. ඒ අදාළ ඉන්ඩස්ට්‍රි වල එක එක තැන් අපි කියමු ටෙලිකමියුනිකේෂන් මාකටිං කරපගෙන ටෙලිකමියුනිකේෂන් ප්‍රොඩක්ට් එකක් මාකට් කරන්න පුළුවන්, ෆුඩ් ප්‍රොඩක්ට් එකක් මාකට් කරන්න පුළුවන්, මෙඩිකල් ප්‍රොඩක්ට් එකක් මාකට් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි බිස්නස් මැනේජ්මන්ට් කියන්නේ. බැංකින් ඇන්ඩ් ඉන්ෂුරන්ස් කියන්නේ සම්පූර්ණයෙන්ම ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඒ සෙපරේට් බැංක්ස් තියෙනවා, ඉන්ෂුරන්ස් කම්පැනිස් තියෙනවා, ඒකේ වැඩ කරන්න පුළුවන්. මේ බිස්නස් මැනේජ්මන්ට් එකේ මම මේ ඩිලිවර් කියන කැලේ මේ ඩිලිවර් කරන්න පුළුවන් මේ ලෑන්ඩ් එකේ විතරක් නෙවෙයි ඒවියේෂන් ෂිපින් වල. මොකද ලෝකේ ගොඩාක් දේවල් වෙන්නේ. ඒක ලොකු සබ්ජෙක්ට් එකක් ඉඳන් මම වෙනම ගත්තා. එතකොට ඒක ෆ්‍රේට්, කාගෝ, ෂිපින්, එයාර්ලයින්, එයාර් ටිකටින්, ක්ලියරන්ස්, කස්ටම් ඒ වගේ ඒ සබ්ජෙක්ට් ටික සම්පූර්ණ. ඒ ඔක්කොම වෙන්නේ මොකද අන්තිමට අපි මේකෙන් හදන ප්‍රොඩක්ට්ස් ටික සම්පූර්ණයෙන්ම හදලා විකුණලා මිනිස්සුන්ට සේල්ස් කරලා මේ බිස්නස් එකක් හැදිලා තමයි. එතකොට මම කියන්න හදන්නේ ඉස්කෝලේ කලින් අපිට තිබ්බ ෆීල්ඩ් හතරයි. සයන්ස් තිබ්බා, මේ ෆීල්ඩ් බේසිස්ම සයන්ස් තිබ්බා, කොමර්ස් තිබ්බා, ආර්ට්ස් තිබ්බා. ඒකෙන් මම ආයෙ පාරක් කියනවා ලෝකෙ ඉස්සෙල්ලාම පළවෙනියට ගත්තා නම් තියෙන්නේ වර්ග දෙකයි. left අපි මිනිස්සු හැදිලා තියන්නේ තේම තමයි. left brain එකයි right brain එකයි. right brain කියන්නේ analytical කට්ටිය, left brain කියන්නේ aesthetic කට්ටිය. ඒ කියන්නේ කලා පැත්තට අනිත් පැත්තට. ඒතර ඒ තමයි කලා කියන arts and humanities කියන stream එකයි, science and analytics කියන stream දෙක විතරයි ලෝකේ තියෙන්නේ. ඒ දෙක තමයි හරේ. ඒකෙන් business හැදෙනවා, business management කියන රවුමක් එනවා. ඊට පස්සේ computer කියන එක ඊළඟ රවුමක් එනවා. ඔය හතර තමයි ලෝකෙ තියෙන ඔක්කොම ටික කැටි කරාම එන විදිහ. right? දැන් මම මේකේ ගිහිල්ලා one by one කියන්නේ නැහැ. ඔයගොල්ලෝ refer කරන්න. මේ හැම එකේම මං ආයෙ තියෙනවා. මං කලින් කිව්වා වගේ 23 කැඩෙනවා 100 ගානකට. මේ එක එක සබ්ජෙක්ට් වල වෙයි මොකද්ද තියෙන්නේ කියලා මම ආයෙ බ්‍රේක් ඩවුන් කරන් යන උදාහරණ දැන් ඉංජිනේරින් නම් බලන්න ඉංජිනේර වර්ගම 12ක් විතර තියෙනවා. මේ එක එක ඉංජිනේරින් මොකද්ද කියලා මං ආයෙ කියාගෙන යන්න ගියොත් මේ ප්‍රෝග්‍රෑම් එකේ කරන්න බැරි වෙනවා. මට කරන්න හදන්නේ ඔයගොල්ලොන්ට ෆුල් පික්චර් එක දෙන්න. අපේ හෑන්ඩ් අවුට් එක රෙෆර් කරන්න, ඉන්ටර්නෙට් එකේ මේ එක එක කීවර්ඩ් සර්ච් කරන්න, දැනුමක් ගන්න ලොකු පරාසයක් තියෙනවා කියලා. ඒතර මං කලින් කිව්වා වගේ note number 4 මොකද්ද? decide on the major study areas you like. මං කලින් කිව්වා වගේ මෙතෙන්ට ගිහිල්ලා මේකෙන් ඉස්සෙල්ලාම breakdown එකෙන් pick කරගෙන ඊට පස්සේ මෙතනින් pick කරගෙන ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා මේ තියෙන ඒවා වලින් pick කරගන්න ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ කියන්නේ. right? ඒකත් එක්ක ලොකුම අපේ presentation එකේ overall plan එක එතනින් ඉවරයි. ලෝකේ තියෙන fields ගැන මම මේ summarize කරලා ඉවරයි. right? ඊළඟට මං යන්නේ ලංකාවේ තියෙන higher education pathways. ඒ කියන්නේ options මොකද්ද තියෙන්නේ A level කරපු මිනිස්සුන්ට. මේක තමයි ඔයගොල්ලන්ට practically වැදගත් වෙන main මදි. මොකද දැන් ඔයගොල්ලෝ ඉන්නවා. ඔයගොල්ලන්ට option ගොඩක් තියෙනවා. ඒ option ටිකත් අපි categorize කරලා තියෙනවා. මේ option අපි 7ක් දෙනවා. ඔයගොල්ලන්ට මේ ඕන option එකක් use කරගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ජීවිතයේ තියෙන situation එක, financial condition එකත් එක්ක, ඔයගොල්ලෝගේ results එක්ක, situation එකත් එක්ක. ඒත් මම මේ type 1 2 කියලා මේ දාලා තියෙන්නේ මොකද්ද? අතන ඔයගොල්ලෝ මොන වර්ගෙද අයත් වෙන්නේ? අදාළ මෙතන option එකට ගලප ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ දැන් මේ විදිහට තමයි අපේ SL Inspire Career Compass hand out එක තියෙන්නේ. මේ session එක අන්තිමට මම තියනවා වගේ මේ හැම option එක ගැනම detail දින slides තමයි අන්තිමට තියෙන්නේ. right? එතකොට මම ආයෙ සරලව කියන්නම්. ඕනම ළමයෙකුට A level එකෙන් පස්සේ තියෙන්නේ option 7යි. පළවෙනි option එක හොඳම results ගත්තා, university එකට ගියා government free. මම මේ පාට කරලා තියෙන free ටික green color, paid ටික orange color. එතකොට government university එකට ගියා. එතකොට free degree එකක් ගන්න පුළුවන්. government university යන්න මැදි වුණා නම් ඔයාට නැත්තම් government university යන්න නැත්තම් ඒකට වෙන field එකකට යන්න ඕන කියලා ඔයාට ඊළඟ option එකක් තියෙනවා. government institute එක diploma එකක් කරන්න. HND, NDT, NDES, LEAT එක, HNDA, HNDM, HND marketing. ඊට පස්සේ මේ කුණ්ඩසාල agriculture, මේ ඊට පස්සේ school of nursing, medical school, මේ national hospital එකේ MLT, ඒ වගේ diplomas offer කරනවා. ගැසට් කරලා government එකෙන් offer කරන diplomas free තියෙනවා. ඒ තමයි ඊළඟ option එක. ඒතකොට free option ටික මම උදාහරණයක් දානවා. මොකද හැමෝටම free option ටික තමයි දැනගන්නත් ඕනේ. ඒ free option බොහෝ දුරට දෙන්නේ private වලින් දෙන්නේ නැහැ, government වලින් විතරයි free දෙන්නේ. ඒ හින්දා free වල quality එක sure. ඒ හින්දා මම ඉස්සෙල්ලාම free තුන කියලා සල්ලි තියෙන option ටිකට යන්න. එතකොට government university එකේ degree free,
ඊට පස්සේ තියෙනවා government institution එකේ diploma එකක් free කරන්න පුළුවන් දෙක දාන්න පුළුවන්. ඊට පස්සේ vocational institution වල diplomas තියෙනවා free කරන්න. right? එතකොට ඒක තමයි ඊළඟට ඔයගොල්ලෝ කරන්න පුළුවන් කියලා බලන්න. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලන්ට A level technology stream කරන්න, A level science කරන්න 3 passes තියෙනවා නම් ඔයාලට technical college එකේ NVQ level මේ NVQ 5 පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ එතනත් free option එකක් තියෙනවා. ඒ මම කලින් කිව්වා වගේ එතකොට ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නෑ. NVQ path එකේ free ගිහිල්ලා මේ පැත්තට set වුණා. අනිත් පැත්තට degree path එකට ගියා. එහෙම යන්න පුළුවන්. ඔය තුන තමයි ලංකාවේ තියෙන free option තුන. ඊට පස්සේ තියෙන්නේ මොකද? private institute එකේ මොකද්ද කරන්න පුළුවන්? diploma එකක් කරන්න පුළුවන්. මොකද degree එකක් කරන cost එකට කලින් එකපාරම degree එකට afford කරන්න බැන්න diploma එකක් කරලා industry එකට ගිහිල්ලා සල්ලි ටිකක් හම්බ කරගෙන top up කරන්න පුළුවන් degree එක. එතකොට මෙතන මම මේ කරන්නේ මේ කොටට දාලා තියෙන්නේ මේ diploma හින්දා government diploma කරපු කට්ටියයි vocational diploma කරපු කට්ටියයි free private එකේ සල්ලි දීලා diploma කරපු කට්ටියලා degree top up එකක් කරගෙන set වෙන්න පුළුවන් කොහමද government university එකේ degree එකට හෝ private university external degree එකට top up කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ පණිවිඩය ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ plan කරන්න ඕනේ. මම අන්තිමට එක උදාහරණයක් කියලා ඉවර කරන්නම්. ඊට පස්සේ තියෙනවා private එකේ diploma නේ එකපාරම දැන් තියෙනවා private එකේ degree ගම්ම කරන්න හිතනවා නම් ඊළඟ option එක මොකද තියෙන්නේ? government university වල හෝ government institute වල external degree තියෙනවා සල්ලි දීලා කරන්න. එතකොට ඔයාලට government UGC පොත මෙව කරලා දැන් score එක ඇවිල්ලා campus එකට යන්න miss වෙච්ච එක විතරයි එකම අඩුපාඩුව. physically ගියේ නැති වුණාට weekend එකේ ගිහිල්ලා ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒතර government university වල external degrees තියෙනවා. ඒකේ external degrees තියෙනවා. ඒ කියන්නේ weekend එකේ ගිහිල්ලා කරන්න තියෙනවා. දැන් online උත් ඇවිල්ලා තියෙනවා. ඒතර යන්න ඕනේ නැහැ. ඒතර කෙලින්ම ඔයාලට උපාධිය එන්නේ certificate එක එන්නේ කොලින්ම government university. ඒතර එහෙම pathway එකක් තියෙනවා කියන එක අනිවාර්යෙන් දැනගන්න. ඊට පස්සේ තියෙන option එක තමයි අන්න private degree එක. එතකොට සල්ලි දීලා private university එකේ degree එකක් කරනවා. ඒක තියෙන private university කෙලින්ම internal ගිහිල්ලා එහෙම ඔයාලා නැවතිලා කරන degrees තමයි තියෙන්නේ. එතකොට private තමයි හැම private එකම හොඳ නෑ. ඒ private වල හොඳ බලාගන්නේ කොහොමද කියලා මම පස්සේ කියන්නම්. ඒකේ හොඳ කියලා බලා ගන්න සමහර categories තියෙනවා. ඒකෙන් හොඳයි කියන තැන් වලට විතරක් යන්නේ. එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ SLQ වල qualification frame එක පොත ගිහිල්ලා ඒක පෙන්නලා ඒගොල්ලන්ගේ requirement ඔයගොල්ලෝ meet කරනවාද කියලා check කරලා කරන්න. මොකද private degrees කියන්නේ costly. ලංකාවේ අපි තියන්නේ normal මේ බෞද්ධයෙක් ඉන්නේ මේ middle class families නැත්තම් මේ ඊට අඩුවෙන් ඉන්න කට්ටිය. එතකොට private එකට ලොකු ලක්ෂ ගණක් වියදම් කරන්න කලින් ඒක මෙව කරන්න marketing වලට අහු වෙන්න එපා. හොඳටම හිතලා private වලට යන්න. අන්තිමට තියෙන මම මේ කිව්වේ මේ ඔක්කොම ගිහිල්ලා professional bodies වලින් ඔය වැඩේ කරගෙන මම මොකුත් ඕනේ මම professional course එකක් කරනවා කියලා. උදාහරණයක් වශයෙන් කිලිම commerce නම් මම management degree එක නෙමෙයි කරන්නේ accounting degree එක නෙමෙයි මම කරනවා සීමා. අන්න ඒ තමයි මෙතන professional body වල තියෙන professional course එකක් paid කරලා කරගන්න පුළුවන්. ඒතර මේ ටික මම ආයෙත් කියන මේ හතේම ඇවිල්ලත් ඔයා නවතින්නේ කොහෙද? degree හෝ degree කියලා මොනවා හරි නැවතුණා. මෙතනින් ඉස්සරහට ගියා නම් industry එකට එනකොට ඔයගොල්ලෝගේ දැනුම තමයි වැදගත් වෙන්නේ. එතකොට ළමයිනේ මම මෙතන කියන්නේ note number 5 decide on what option suits well to match your career plan and financial situation. ඒතකොට ඔයාලා මොකද්ද අවශ්‍ය කියන එක හිතලා මේකේ මොකද්ද option කියන එකයි ඔයාගේ financial situation එකත් බලලා මේකේ මොනවා හරි option එකක් හෝ දෙකක් දැනට select කරගන්න. ඒකෙන් ඉතරට යන්න මේ හතම ඔයගොල්ලෝ හැමෝටම කරන්න බෑ. හැමෝටම අදාළත් නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ situation එක බලලා ඒක තීරණය කරගන්න. මම උදාහරණයක් දෙන්න. එක ළමයෙකුට ඕන නම් IT industry එකට යන්න ඕනේ. IT මේ industry එකේ degree එක කරලා ඉවර කරන්න ඕනේ කියලා මම පාත් කියන්න. හොඳ රිසර්ච් එකක් ගත්තා මොරටුවද කැලණියද කොළඹද IT degree එකට දාන්න පුළුවන්. option 1. මේකේ diploma HND IT කරන්න පුළුවන්. SLIAT එකේ තියෙනවා. vocational එකේ NVQ 5 මේ SLIAT මේ technical colleges වල මේ කරන්න පුළුවන් ICT තියෙනවා. ඊට පස්සේ private නම් XYZ කියලා මොනම institute එක private තියෙනවා high national diploma තියෙනවා අර globally තියෙන PSN ලගේ edexcel ලගේ diplomas දෙන private institute ඕන තරම් තියෙනවා. right? ඊට පස්සේ මම කියන්නේ මේ HND IT government කරපු එක්කනේ vocational එකේ NVQ 5 එකේ මේ diploma කරපු එක්කන දෙන්නට වෙන්න පුළුවන් මේ top up කරන්න පුළුවන් private degree university එක නැත්නම් government university එක top up කරන්න පුළුවන්. විශේෂයෙන්ම vocational කරපු කට්ටියට තියෙනවා University of Vocational Technology කියලා එකක්ම. ඒගොල්ලෝ කෙලින්ම degree pathway එක එතනින් පටන් ගන්න පුළුවන්. මගේ ජීවිතයේ අත්දැකීමක් තියෙනවා vocational pathway එකේ O level වත් qualify කරන්න බැරි ළමයෙකුට මම guide කරලා එයා දැන් degree final year එකට vocational pathway එකේ ගිහිල්ලා තියෙනවා. ඔක්කොම free of charge. ඒ හින්දා ඒ ටිකත් මිස් කරගන්න එපා. දැන් ඒ මං private diploma government university කියන්නේ කොළඹ මේ මොරටු university කොළඹ university දෙකේම IT external degree තියෙනවා. ඔයාලට IT කරන්න පුළුවන්. private university ඕන තරම් IT degree තියෙනවා මම නම් වශයෙන් කියන්නේ. professional bodies කියන්නේ මේ BCS වගේ international IT qualification එකක් කරන්න පුළුවන්. නැත්නම් CCNA හෝ ඒ වගේ information security ද අදාළ මොනවා හරි එකක් කරගන්න පුළුවන්.
එතකොට මෙතනින් හැම එකේම ඔප්ෂන්ස් තියෙනවා. ඒ ෆීල්ඩ් එක ඔයගොල්ලෝ මේ මොන පාත් එකද මොන ඔප්ෂන් එකද මෙතනින් හොයාගන්න කියන එක ඩිසයිඩ් කරගන්න කියන මෙසේජ් එක දීලා මම ඊළඟ ඔප්ෂන් එකට යනවා. right ඊට පස්සේ දැන් මම කලින් කිව්ව දේ මේකේ ටග් ගාලා සමරයිස් වුණා. දැන් මේ ඔක්කොම මේ හතෙන් මේ ඉගෙනගෙන ආවනම් ඔයගොල්ලන්ට මොන වගේ ජොබ්ද කරන්න පුළුවන්? ඒ ජොබ් වර්ගත් මම තුනට කඩනවා. ඒ තුන තමයි academic path. ඕනම ඒ කියන්නේ academic path, industry path and entrepreneurship. academic path කියන්නේ working in a university related environment. එක්කෝ university එකක academic institution එක, research institution එක ඒ වගේ පැත්තකට යනවා. එයා academic person කෙනෙක්. එයා subject matter expert කෙනෙක්. එයාට මොකද කරන්න තියෙන්නේ? lecture කරන්න තියෙනවා. lecturer කෙනෙක් වෙන්න පුළුවන්. රිසර්ච් කෙනෙක් වෙන්න පුළුවන්, කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න. ඒ මේ එක ලයින් එක. එතකොට ඔයගොල්ලෝ හිතන්න මේ මොන ලයින් එකද මම ජොබ් කරන්න කැමති කියලා හිතා ගන්නත් ඕනේ. එතකොට මේකට යන්න මොන දේ ඔයා ඩිග්‍රී කරාද කියලා අදාළට ඔයා මියුසික් කරත් මේ රොකට් සයන්ස් කරත් මේ ක්‍රූමින් ගැන ඉගෙන ගත්තත් ඔයගොල්ලෝ අදාළ මේකේ ඩීග්‍රී PhD වෙනකන් යන්න පුළුවන්. එතකොට ඒක ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන්, ඒක රිසර්ච් කෙනෙක් වෙන්න පුළුවන්, ඒක කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක පාත් එක. ඒක ඊට පස්සේ ළමයින්ට අහන්න ඕනේ සර් මේක කියලා PhD කරන්න නෑ. ඕන එකට ඒක පුළුවන්. right? දෙවෙනි පාත් එක තමයි ඉන්ඩස්ට්‍රි. එතකොට මම කලින් කිව්වා වගේ එක එක ඉන්ඩස්ට්‍රි වල ඩිග්‍රී හදලා තියෙන ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න එක්කෝ ඒ ගවර්න්මන්ට් එකේ, ප්‍රයිවට් එකේ, නන් ගවර්න්මන්ට් එකේ ඒවා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න ඕනේ. කම්පැනි එකේ වැඩ කරන්නේ සරලව කියවනම් වෙන මිනිස්සෙක්ගේ මේක හෝ ගවර්න්මන්ට් කම්පැනි එකේ වැඩ කරන්න ඕනේ, සැලරි එකක් ගන්න ඕනේ. මේකත් සැලරි එකක් ගන්න ඕනේ. ඔහොම මොකුත් නැත්තම් තමන්ගේ ෆීල්ඩ් එකේ ඔයා තමන්ම මොනවා හරි පටන් ගන්න එක තමයි entrepreneurship එක. ඒක තමයි own business එකක්, own service එකක් පටන් ගන්න එක. ඒතකොට එක්කෝ ඒකේ මොකද වෙන්නේ? ඔයා making products හදන්න පුළුවන්, නැත්තම් service හදන්න පුළුවන්. ඔන්න ඔය job path තුන තමයි ලෝකේ තියෙන්නේ. එතකොට ඒකෙත් ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ මම කොයි පැත්තකටද යන්න ඕනේ කියලා. එතකොට ඒ පැත්ත ඒතර ඩිසයින් කරගත්තා නම් තමයි ඔයා මොන යුනිවර්සිටි එක සිලෙක්ට් කරන්නේ, මොන කෝස් එකද සිලෙක්ට් කරන්නේ, මොන වගේ තැනද ඉගෙන ගන්න. ඔය ටික ඔක්කොමත් බලපාන ඔයගොල්ලෝගේ Z score එක ඔක්කොම බලපාන. එතකොට ඔයාට ඇකඩමික් නම් පාත් එකේ තියෙන ෆියුචර් එක ඔයා මොන යුනිවර්සිටි එකේ මොන මේව කරත් කරන්න තියෙන්නේ හොඳට ඉගෙනගෙන උඩ යන්න විතරයි. අන්න ඒ වගේ ඔයගොල්ලෝ අදාළ ෆීල්ඩ් එකේ ඔප්ෂන් පාත් එකත් ඔයගොල්ලෝ ෆයිනලයිස් කරගන්න. දැන් මෙතන note number 6 select a career path from now. path academic, industry or entrepreneurship කියලා ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ. right? මෙතනත් මම ආයෙත් කියන්න දැන් මම කියලා job roles in a company කොහොමද එක එක කම්පැනි එකකට jobs එක එක පැති ඉගෙන ගත්ත කට්ටිය කොහොමද සෙට් වෙන්නේ කියලා. මම පොඩි මේ උදාහරණයක් කියන්න. ජොබ් මේ කම්පැනි එක ගත්තා නම් ඉස්සෙල්ලා මොකද කරන්නේ මොනවා හරි ප්‍රොඩක්ට් ඕ සර්විස් හදන්න ඕනේ. ඒතර හදන්න කලින් මොකක්ද අවශ්‍ය? HR ඕනේ. මම මේ ලස්සනට කතාව කියනවා. මිනිස්සු ඕනේ මොකද්ද? ඒක හදන්න. මිනිස්සු මැනේජ් කරන ඩිපාර්ට්මන්ට් එක තමයි HR. ඊට පස්සේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක සල්ලි මැනේජ් කරගන්න. ඒගොල්ලෝ ටෙක්නොලොජි මැනේජ් කරන්න ඕනේ IT ඩිපාර්ට්මන්ට් එකක්. ඒකේ ලීගල් එක අද වැඩ කරන මේව කරන්න ඕනේ ලීගල් ඩිපාර්ට්මන්ට් එක ඕනේ. ප්‍රොඩක්ට් විකුණු ගන්න මාකට් කරගන්න මාකටිං ඩිපාර්ට්මන්ට් එකක් ඕනේ. ඊට පස්සේ මොකක්ද ඕනේ සප්ලයි චේන් ඩිපාර්ට්මන්ට්. සප්ලයි චේන් සැපෙවුම් දාම. ඒගොල්ලෝ මොකද කරන්නේ ඉස්සෙල්ලාම ප්ලෑන් කරනවා, ප්‍රොකියර් කරනවා මොකද්ද බඩු මිලදී ගන්නවා. ඊට පස්සේ මැනුෆැක්චර් කරනවා. ඊට පස්සේ ලොජිස්ටික් එක ඩිස්ට්‍රිබියුට් කරනවා. ඊට පස්සේ සේල්ස් කරනවා. ඕනම දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය උදාහරණ වශයෙන් සිවිල් ඉන්ජිනියර් කෙනෙක් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකට ගියේ සිනාරියෝ එක නෙමෙයි මම මේ කියන්නේ. IT ග්‍රැජුවේට් කෙනෙක් IT කම්පැනි එකට යන සිටුේෂන් එක නේ ලෝකේ බහුතරයක් 70ක් තියෙන ප්‍රොඩක්ට් හෝ සර්විස් කරන කම්පැනි. ඒ කම්පැනි වලට මේ තියෙන ප්‍රධාන ඩිවිෂන්ස් මොකක්ද? ඒ ඩිවිෂන්ස් වල මොන පැත්තේ ඉන්න මිනිස්සුද සෙට් වෙන්නේ කියන එක. මම මෙතන ඉස්සෙල්ලාම යන්නම්කෝ HR එකට. HR එකට HR ඩිග්‍රී කරපු කට්ටියට යන්න පුළුවන්. මට ආයෙ කියන්න ඕනේ ඕගොල්ලෝ ඉගෙන ගත්ත අර ඩිග්‍රිය පොතේ හැටියට ඒ නමටම ඒ ඉන්ඩස්ට්‍රි එකේම ජොබ් එන්න ඕනේ නැහැ. ඒ රෝල් එකට අවශ්‍ය කම්පිටන්සි ඔයගේ ඩිග්‍රී එකෙන් එනවනම් ඒක මැච් කරලා ඉන්න ඕනේ. මම අනන්තවත් දැකලා තියෙනවා මම වැඩ කරපු තැන්වලත් මම දන්න තැන්වලත් මගේ දන්න මිනිස්සුන්ගේ ඒ අදාළ ස්කිල් එක තිබ්බනම් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඩිග්‍රිය තිබ්බනම් මේ රෝල් වලට ෆිට වෙන්න පුළුවන් කියන මැසේජ් එක මට දෙන්න ඕනේ. එහෙම ෆිට වෙච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා. HR වලින් දන්න පුළුවන්. HR කරපු කට්ටිය අනිවාර්යයෙන් මේකට එන්න පුළුවන්. ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කට්ටිය නෙවෙයි. සයන්ස් කරපු කට්ටිය ඇවිල්ලා තියෙනවා. ගොඩක් කට්ටිය සමහර සයන්ස් ඩිග්‍රී කරලා තියෙනවා. ISAC, Rotrek වගේ වොලන්ටියර් වැඩවල HR වැඩ කරලා ඒගොල්ලෝ HR පැත්තට ඇවිල්ලා තියෙනවා. ෆයිනෑන්ස් කරපු කට්ටිය HR රෝල්ස් කරලා මොකද? රිවෝඩ්ස් මැනේජ්මන්ට් කියලා ජොබ් එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ මිනිස්සුන්ගේ සැලරි හදන එක, ඉම්ප්‍රූව්මන්ට් හදන එක, මේ රජයත් එක්ක මේව කරලා ඉන්ක්‍රිමන්ට් හදන එක. ඒ ඔක්කොම තියෙන්නේ HR ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ. හැබැයි ගණන් සම්බන්ධ රෝල් එකක් තියෙනවා. ඒතකොට සයන්ස් කරපු කෙනෙකුට ෆයිනෑන්ස් කරපු කෙනෙකුට තමයි මේ රෝල් එක හොඳටම කරන්න පුළුවන්. health and safety කියන ඩිවිෂන් එකක් තියෙනවා HR එකේ ඇතුලේ. ඒකට කරන්න ඕනේ ඉන්ජිනියරින් වගේ කරපු එක්කෙනෙක්. ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකට කවුද යන්නේ? accounting and finance කරපු කට්ටිය ඒකට යන්න පුළුවන්. IT වලට මොකද කරන්න පුළුවන්? IT වල software development හෝ hardware networking කරපු කට්ටිය roles තියෙනවා. network manage කරන්න. ඒ company එකට අදාළ apps හෝ softwares develop කරන්න පුළුවන්. නැත්නම් information security company නැත්නම් web development. එහෙම නැත්නම් වෙනත් company එකකින් software vendor කෙනෙක් කරගෙන අපේ company එකට දානවා නම් ඒ ටික ඔක්කොම කරන්න IT පැත්තට තියෙන කට්ටියට යන්න පුළුවන්.
ඊට පස්සේ තියෙනවා legal corporate communication and CSR ඒ ටික ඔක්කොම යන departments තියෙනවා. ඒ කියන්නේ law කරපු කට්ටියට legal පැත්තට යන්න පුළුවන්. languages කරපු කට්ටියට corporate communications වල ඉන්නේම language experts ලා. press release දානෙව්වා. මේ ලොකු managers ලා CEOs ලා කතා කරන speech ලියනෙව්වා. ඒ වගේ ඔක්කොම languages. ඒකට arts කට්ටිය එන්නේ මෙතෙන්ට. language special කරපු කට්ටිය. communication මේ media කරපු කට්ටිය මොකද මේකේ media press එකත් එක්ක වැඩ කරන්න තියෙන communication කට්ටිය. social science කට්ටිය කොහොමද set වෙන්නේ? CSR corporate social responsibility කියලා එක මේ දේවල් කරන්න තියෙන company වලින් ස්කෝල් වලට මේව දෙනවා මේ පොත් බෙදනවා මේ වගේ social වැඩ කරනවා. ඒතකොට ඒ කට්ටිය මේ marketing කට්ටිය නෙවෙයි මිනිස්සුත් එක්ක interact කරන්න වෙනවා NGOs එක්ක වැඩ කරන්න තියෙනවා. එතනට තමයි social science කට්ටිය එන්නේ. ඊට පස්සේ marketing department වලට කවුද එන්නේ? කෙලින්ම marketing කට්ටිය එනවා, media කරපු කට්ටිය එනවා, social science and psychology කරපු කට්ටිය එනවා, ඇවිල්ලා තිනවා advertisement වල ඉඳලා තිනවා. ඇයි මොකද්ද? social sciences කියන්නේ මිනිස් marketing එකේ main value එක create කරන්නේ specialist වෙන්න ඕනේ මේ කියන එක නෙවෙයි. industry එක ඔක්කොටම broad කියන message එක තමයි මම මෙතනින් කියන්නේ. planning department supply chain එක ඇතුලේ මේ department demand planning කරනවා supply planning කරනවා. එතකොට ඒකේ මොකද කරන්නේ? statistics, operational research, industrial mathematics ඒ වගේ කරපු කට්ටිය ඔක්කොම තියෙන demand planning, supply planning වල. management කරපු කට්ටිය planning වල ඉන්නවා. science කරපු කට්ටිය ඉන්නවා. supply chain කරපු කට්ටිය, engineering කරපු කට්ටිය planning වල ඉන්නවා. right? procurement මොකද raw material, packing material මේ ටික ඔක්කොම procure කරන්න තියෙනවා. machine සල්ලි දීලා මෙලදී ගන්න තියෙනවා. spare parts ගන්න තියෙනවා. එතකොට ඒක science විතර මේ management විතර නෙවෙයි. supply chain කරපු කට්ටිය procurement වල ඉන්නවා. science කරපු කට්ටිය ඉන්නවා. packing material ගන්නවා නම් ඒක technical දන්න ඕනේ, specification දැනගන්න ඕනේ, ingredients ගේන්න ඕනේ. ඒ ඔක්කොම science කට්ටිය ඉන්න ඕනේ. management ගැන ගත්ත කට්ටිය ඉන්න ඕනේ. engineering අද කට්ටිය procurement වලට යන්න පුළුවන්. මේ තමයි technical මම කලින් කිව්වා වගේ. මේකට ඕනේ science විතරමයි. මොකද product එක R&D කරන්නයි quality assurance කරන්නේ. ඒකට R&D එකට agriculture, the food, the microbiology, the biotechnology ඕනම ඔයගේ field එක සම්බන්ධ R&D role එකට chemistry graduates විශේෂයෙන්ම ඕනම දෙයක් හැදන්නේ chemical එකකින්. chemistry ඕනේ. agriculture නම් ඕනම දෙයක් අපි හදන්නේ එක්ක agriculture producer එකක් ගන්නවා, නැත්නම් plant producer එකක් ගන්නවා, නැත්නම් animal producer එකක් ගන්නවා. ඒතර agriculture, aquaculture, animal science ඒ කට්ටිය. microbiology කට්ටිය, engineering කට්ටිය මොකද අපි කියමු paint හදන තැනක, spare parts හදන තැනක, tin හදන තැනක, box හදන තැනක. ඒතර engineering R&Ds තියෙනවා, lubricants වල. science කට්ටිය, technical කට්ටිය, සමහර engineer කෙනෙක් R&D scientist කෙනෙක් විදිහට ඉන්න පුළුවන්. ඒ වගේ කට්ටියට මෙතනට set වෙන්න පුළුවන් ඕනම company එක R&D role එකට. ඊට පස්සේ quality assurance role එකට මේ කට්ටියට ආයෙ බාරක් මෙතන මෙනවා chemistry, agriculture, microbiology කට්ටිය. ඊට පස්සේ මොකද තියෙන්නේ production කියන්නේ plan කරලා, produce කරලා, manufacturing එකේ waste අඩු කරලා ඔක්කොම මේ savings කරලා ඒක අනිත් කට්ටියට දීලා manage කරලා කරන එක තමයි production එක. ඒකට management කට්ටිය ඉන්නවා, science කට්ටිය ඉන්නවා, engineering කට්ටිය. මම දැකලා තියෙන අනන්තවත් production managers ලා, head of production කට්ටිය මේ field තුරෙන්ම ආපු කට්ටිය ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඕනම තැනක company එකේ තියෙන engineering department එක. engineering department එකේ තියෙන ප්‍රධාන වර්ග තුනයි. production engineer, production සම්බන්ධ engineering aspects තියෙනවා, manufacturing බඩු හදන subject එක. එතන තියෙන building සම්බන්ධ site engineering තියෙනවා. එතන තියෙනවා electrical තියෙනවා, electronics තියෙනවා, automation තියෙනවා, mechatronics තියෙනවා, power තියෙනවා. ඊට පස්සේ තියෙනවා projects. එතකොට special project අලුත් project implement කරන්න. එතකොට project management කැල්ල. එතකොට මේ engineering කට්ටිය විතරයි මෙතන එන්න පුළුවන්. මේ production, mechanical, mechatronic, electrical, civil ඒ කට්ටිය engineering department වල වැඩ කරනවා. ඊට පස්සේ logistics කරන්නේ මොකද්ද? ඒක manufacture කරන product එක warehouse එකට දාලා delivery කරනවා මේ land වල, නැත්නම් shipping, නැත්නම් air. ඒක තමයි කෙලින්ම supply chain degree කරපු කට්ටියට එන්න පුළුවන්. transport and logistics degree කරපු කට්ටියට එන්න පුළුවන්, management කට්ටියට එන්න පුළුවන්, science කරපු කට්ටියට එන්න පුළුවන්. මම මේ කලින් කියනා වගේ අර field එකේ වෙන්නේ මොකද 2004න් පස්සේ තමයි ලංකාවේ universities වල courses වැඩි කළේ. ඔය අලුත් courses කියලා ගොඩාක් වෙන ඊට කලින් තිබ්බේ අල්පයි. මම හිතන්නේ පොඩි ගාන 20ක් ඇතුළත තමයි තිබ්බේ. ඒතර ඊට කලින් industry එකේ කවුද ඉන්නේ? වැඩ කරන්නේ නැද්ද? ඔක්කොම තියෙන්නේ field වලින් ගිහලා shift වෙච්ච කට්ටිය. දැනුත් ශ්‍රී ලංකන් scope එකේ practical world scenario එකේ තියෙන්නේ degree එක කරන එකෙන් ඒකේ skill එක අරගෙන ඒ skill එක apply කරන jobs ගොඩාරියක් තියෙනවා. ඒ අපි අර ඉගෙන ගන්න agriculture නම් agriculturist, floriculture නම් floriculturist, food science, biotechnology නම් biotechnology scientist. ඒ වගේ specific job ටිකයි තියෙන්නේ. ගොඩක් දේවල් තියෙන්නේ මොකද කොහේ හරි industry එක business එක manage කරගන්න ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා. අන්තිමට තියෙන්නේ management, sales and business services. ඒ කට්ටිය තමයි sales වලට යන්නේ. මම කලින් වගේ technical sales අවශ්‍ය වෙන නම් මෙතන technical company එකක් නම් ඒකේ science කට්ටියත් යනවා. එතකොට හිතෙනවා පොඩ්ඩක් මොකද්ද job? රජයෙන් දෙන්න ඕන job. එහෙම හිතන් ඉන්නේ නැතුව තමන්ගේ skill එක බලා ගන්න, තමන්ගේ field එක බලලා industry එකට වැඩ කරන විදිහට ඕගොල්ලෝ target කරගන්න. ඒක තමයි note number 7. right?
දැන් තියෙන කෙලින්ම අපේ Excel Inspire degree program එකේ අර handout එකේ තියෙන දේවල් මම නිකන් පෙන්නගෙන යන්න තියෙන. ඔයගොල්ලෝ handout එක refer කරගන්න මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න. right? මම කලින් කිව්වා government university වල තියෙන degree program ගැන ඒක තියෙනවා. ඒක අපි මේ table එකක් හදලා තියෙනවා. මම මේකේ තියෙන මේ අලුත් එක විතරක් නැත්තේ මේකෙන් ටක් ගාලා කරලා තියෙනවා. මම කලින් කිව්වා වගේ අර field 23ට මේක කඩලා තියෙනවා. ඒතකොට යුනිවර්සිටි ඇප්ලිකේෂන් කරන ළමයි ඉන්නව නම් කලින් කියන වගේ ටක් ගාලා ඔයගොල්ලෝට අවශ්‍ය ෆීල්ඩ් ටික අරගෙන ඒ ටික ඉස්සෙල්ලාම දානවා. ඔකට ඔයා සයන්ස් කරපෙක් කෙනා මෙඩිසින් ටික දාලා ඊට පස්සේ ඇලයිඩ් හෙල්ත් සයන්ස් ටික දාලා ඊට පස්සේ ඊටු ටිකට බලන්න. නැත්තම් ඔක් කෙනෙක් කැමති නම් මට සයන්ස් කරා මේ මොකුත් ඕනේ මම IT වලින් පටන් ගන්නවා කෙලෙම යන්න මේ IT වලට. මේ IT කොහෙද IT තියෙන්නේ? මේ IT තියෙනවා මෙච්චර ඩිග්‍රී ගොඩක්. ඒක ඔයාගේ මේ ස්ට්‍රීම් එක අනුව දාන්න පුළුවන්ද කියලා බලා ගන්න. අපි මේ ස්ට්‍රීම්ස් වයිස් කැටගරයිස් කරලා දාලා තියෙනවා. එතකොට ඒක තමයි මේ පළවෙනි මෙසේජ් එක. මම කලින් කිව්වා අපේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. දෙවෙනි මේ මෙසේජ් එක මොකද්ද? ගවර්න්මන්ට් කෝසස් තියෙනවා ඉන්ස්ටිටියුට් වල ෆ්‍රී. ඒක තමයි ස්ලියාට් HND. ස්ලියාට් එකේ තමයි බහුතරයක්ම කෝස් තියෙනවා මැනේජ්මන්ට්, කම්පියුටර්, ඉන්ජිනියරින්, QS, සිවිල් ඔක්කොම තියෙනවා ඩිප්ලෝමා 2 years. ඊට පස්සේ මොරටු යුනිවර්සිටි එකේ NDT එක ඊට පස්සේ මේ NDES එක national මේ Ministry of Health එකේ National Institute of Health Science වල සයන්ස් සම්බන්ධ ඩිප්ලෝමාස් තියෙනවා. රේඩියෝලොජිස්ට් එකේ MRI එකේ නර්සින් ස්කූල් එකේ එහෙම ඒ ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා ඒ පාත් එක ගැන. ඊට පස්සේ මම කියන්නේ මේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වල තියෙනවා එක්ස්ටර්නල් කෝසස්. ඒක තියෙනවා එක එක යුනිවර්සිටි වල වෙබ්සයිට් වලට ගිහලා යනවා. අපි පෙන්නන්න හදන ඔයගොල්ලන්ට පික්චර් එක තමයි. කැලණි වල තියෙනවා යුනිවර්සිටි පේරාදෙණිය වල තියෙනවා හැම එකේම එක්ස්ටර්නල් කෝස් ඩිග්‍රී එක කරන්න තියෙනවා සල්ලි දීලා කරන්න ගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන්නේ. right? ගොඩාක් වල දැන් මේ අද ඊයේත් මේ ඇප්ලිකේෂන් දාලා තිබ්බා. එක්ස්ටර්නල් කරන්න පුළුවන් ගොඩාක් යුනිවර්සිටිස් වල යුනිවර්සිටි මිස් වෙච්ච කට්ටියට මොකද ලංකාවේ හැමෝටම යුනිවර්සිටි යන්න බැරි වුණාට ඒ කෝසස් දැන් එළිය දෙනවා. ඒ යුනිවර්සිටි එකෙන් එළිය කට්ටියට දෙනවා කියන්නේ ඒ ඔපචුනිටිස් අනිවාර්යෙන් ගන්න බලන්න. ඒකේ කොස්ට් සෑහෙන අඩුයි. අර අනිත් ප්‍රයිවට් වල තියෙන ලක්ෂ ගණන් වලට අඩුයි. ඒක තමයි අපි මේ කොස්ට් සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ. right? ඊට පස්සේ මම කියන vocational field එක. ඒකට මේ යන්න මේ වෙබ්සයිට් එකට මේ link එකට යන්න vocational industry එකේ active website එකක් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒකේ එක ඉන්ස්ටිටියුට් වල මොන කෝස්ද තියෙන්නේ කියලා බලනවා නම් අන්තිමට 4500ක් කෝස් තියෙනවා. ඒක ඔයගොල්ලෝට ෆිල්ටර් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ O level results, A level results, field of study, part time ද full time ද ඔයගොල්ලෝ මොකක්ද ඕනේ කියන එකට එතන ෆිල්ටර් කරලා අවශ්‍ය විදිහට දාගන්න පුළුවන් විදිහට එතන තියෙනවා. right? ඊට පස්සේ මේක තමයි වැදගත්ම දේ. recognized privacy institute. ඒ තමයි ලංකාවේ private institute කියලා ඔක්කොම private institute recognize වෙලා නැහැ. අපි මෙතන table එකක් දාලා තියෙනවා මේ මොන කාණ්ඩ යටතේද මොන ඉන්ස්ටිටියුට් එකකද රෙකග්නිෂන් තියෙන්නේ කියලා. එතකොට අපිට මෙතන තියෙනවා ඉන්ස්ටිටියුට් 36ක්. මේ 36 මොනවාට එකක් ටික් වෙලා තියෙනවා. ඒක UGC approval විතර නෙමෙයි. UGC approval කියන හොඳම දේ. ඒ ඇරෙන්න මොනවා හරි angle එක මේ members of world university හෝ members of international association කියන ලෝකෙන් පිළිගෙන තියෙනවද at least. මේක ලංකාවේ පිළිගෙන තියෙනවද? ඒ මොනවා හරි එකක්වත් නැති ඉන්ස්ටිටියුට් එකක් ගැන අපිට රෙකමන්ඩ් කරන්න බෑ. ඒතර මේ ටිකට මොනවා හරි තියෙනවා කියලා තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. ඒකත් අපේ හෑන්ඩ් අවුට් එකේ බලන්න පුළුවන්. ඊට පස්සේ ඔය ඉන්ස්ටිටියුට් වල මොකද්ද මේ රෙකමන්ඩ් කරපු 36 මොන වර්ගද මේ ස්ටඩීස් මං කියවර 23 කොහෙද තියෙන්නේ කියලා මේකේ දාලා තියෙනවා. ඒතකොට ටක් ගාලා අදාළ පුද්ගලයාට අදාළ ඉන්ස්ටිටියුට් එකේ ප්‍රයිවට් කරනවා නම් ඒකෙන් කරන්න කියලා දැනගන්න පුළුවන්. right? ඊට පස්සේ මෙහෙම එකකුත් තියෙනවා කියලා අපි කරන්න යන්නේ interest free loan. zero interest වලට රජයෙන් දෙනවා මේ selected private institute වල මේ subject වල degree කරන්න. එතනින්ම තව දෙයක්වත් ළමයින්ට හිතා ගන්න පුළුවන්. මේකේ degree quality හින්දා තමයි රජයෙන් මේවට ලෝන් උත් දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ප්‍රයිවට් යනවා නම් මේ තියෙන ඒවාට ප්‍රයොරිටි දෙන්න මේ ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් ටික ගන්න බලන්න. right? අන්තිමට මේ පොඩි අයිඩියා එකක් දීලා යන්න. ප්‍රොෆෙෂනල් කෝසස් මම කිව්වේ. ප්‍රොෆෙෂනල් කෝස් ගොඩාක් තියෙනවා. එක ෆීල්ඩ් වල accountancy නම් CMA, CMA, SIM, CFA, chartered, AAT මේ ටික තමයි accountancy field එකේ තියෙන ප්‍රොෆෙෂනල් කෝස් ටික. මාකටිං තියෙන SIM and SLIM. HRM තියෙන CIPA. banking IBS. ඊට පස්සේ supply chain වෙන CILT තියෙනවා ISM තියෙනවා මේ ඔක්කොම මේ හැමෝගෙම තියෙනවා ඩිග්‍රී නෙවෙයි ඩිග්‍රී ඉක්වලන්ට් වෙන සර්ටිෆිකේට් ෆවුන්ඩේෂන් මැනේජරියල් ඒ වගේ තියෙන ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට්ස් තියෙනවා ඊට පස්සේ ඩිජිටල් මාකටිං එකේ ඩිජිටල් ඉන්ස්ටිටියුට් මාකටිං ඉන්ස්ටිටියුට් කියලා අයර්ලන්ඩ් එකේ තියෙනවා ඒගොල්ලෝගේ කෝස් ඔෆර් කරන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් ලංකාවේ ඉන්නවා ISL ඉන්ජිනියරින් එකේ කෙලින්ම ඉන්ජිනියරින් ISL එකෙම කෝසස් ඔෆර් කරනවා ඉන්ජිනියරින් කෝසස් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට් එකේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කෝසස් ඔෆර් කරනවා IT එකේ ගොඩාක් තියෙනවා විශේෂයෙන්ම Chartered Institute of IT කියන BCS qualification එක networking වල තියෙනවා CCNA CCNP CCIE වගේ qualifications මම උදාහරණ කිහිපයක් IT වල තියෙනවා ethical hacker CISSP certifications තියෙනවා ඊට පස්සේ එක companies තමන්ගේ platform වලට certification දෙනවා Amazon ලගේ AWS එක Microsoft ලගේ ඒ වගේ certificate මේ ඔක්කොම එකතු වෙලා තමයි ඔයගොල්ලෝගේ career එක හැදෙන්නේ ඕගොල්ලෝ මම කලින් කිව්වා වගේ අර path 7න් මොනකද්ද ඔයගොල්ලෝ select කරන්න කියලා හිතන්න but කාලෙත් එක path දෙක තුනක් ඔයගොල්ලන්ට
යන්නත් අවශ්‍ය වෙයි. මම ආයෙ පාර මෙතන කියලා මතක් කරන්නම්. මේක තමයි මේ පාත් වලින් මොකද්ද ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ කියලා හිතා ගන්න. කාලෙත් එක ටොප් අප් කරගෙන ඒ පාත් එකේ උඩට යන්න. රයිට්? මං හිතනවා මේත් එක අපි 8:00 මේ 6:00ට ඉවර කරගන්න හින්දා මගේ සෙෂන් එකේ මං Q&A එකට යන්න. මට විනාඩියක් දෙන්න වතුර ටිකක් බීලා. right question answer එකේ මං හිතන්නේ මම මේ දෙක ගත්තේ මොකද්ද මේක සම්පූර්ණයෙන්ම අදාළ වෙන්නේ UGC application එක සම්බන්ධයෙන් අපිට අර අපේ WhatsApp group එකේ මේ Telegram group එකේ මං හිතන්නේ මේ Telegram group එකේ ආපු මේ question වල ගොඩාක් තිබ්බ question වර්ගයක් තමයි මේක මේකේ මොකද්ද කියන්නේ කට්ටිය ගොඩක් කරනවා මට අවශ්‍ය Z score මේ මගේ Z score එක දීලා මට මොකද්ද course එක හොඳ කියලා අහන්න නැත්නම් අර course එකට මේ university එකද මේ university එකද අහනවා ඒක ප්‍රධාන දේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ කෝස් එකේ Z score එක ඩිපෙන්ඩ් වෙන්නේ මේ අවුරුද්දේ ඔයගොල්ලෝ දාන එකෙන් පස්සේ තමයි. ගිය අවුරුද්දේ කට් ඔෆ් එක බලාගෙන මට මොකක්ද අවශ්‍ය කියන බලන එක ලොජිකලි වැරදි. අපි කරන්න ඕනේ මොකද්ද? යුනිවර්සිටි පොත අරගෙන ගිය අවුරුද්දේ කට් ඔෆ් ටික බලන්න. කලින් අවුරුද්දේ කට් ඔෆ් ටික බලන්න. එතකොට ඔයගොල්ලෝ දල අදහසක් ගන්න පුළුවන්. ඔයාගේ කට් ඔෆ් එකට මොන වගේ කෝසස්ද ගිහිලා තියෙන්නේ කියලා. රයිට්? ඒක බලලා ඔයගොල්ලෝ සිලෙක්ට් කරලා කෝස් එකට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් මොකද්ද කෝස් එක හොඳ කියලා මාටිගේ Z score එකට හොඳ කියන එක ඩිසයිඩ් කරන්න ඔයා තමයි. මොකද ඕනම කෝස් එකක් හොඳයි. හැම යුනිවර්සිටි එකක්ම හොඳයි. මට හොඳ ඕන තරම් උදාහරණ තියෙනවා. මොරටුව උදාහරණ IT ගත්තා නම් මොරටුව විතරයි මොරටුව කට්ටිය හොඳයි කියලා කියන අවස්ථාවල මම දැකලා තියෙනවා මම වැඩ කරපු IT කම්පැනි වල මොරටුව කට්ටිය ඉන්නේ ඒ තැනටම මම දන්නේ මගේ යාළුවෝ සබරගමෙන් ආපු කට්ටිය ඉන්නවා. අග්නිදිගෙන් ආපු කට්ටිය ඉන්නවා. එතකොට ඩිග්‍රිය වැඩක් නැහැ. හොඳටම උදාහරණ තියෙනවා. ඊට පස්සේ මට මොකද සූට් වෙන්නේ කියලා ෆීල්ඩ් එකේ හොවනම් ඒක ඩිසයිඩ් කරන්න ඔයා තමයි. මට මොකද හැම ෆීල්ඩ් එකෙම කියලා ලෝ ගිහිල්ලා හොඳට කරන කට්ටිය ඉන්නවා, මැනේජ්මන්ට් ගිහිල්ලා හොඳට කරන කට්ටිය ඉන්නවා, සයන්ස් ගිහිල්ලා හොඳට කරන කට්ටිය ඉන්නවා, ආර්ට්ස් ගිහිල්ලා හොඳට කරන කට්ටිය ඉන්නවා. එතකොට ෆීල්ඩ් එක නෙවෙයි ඔක්කොම හොඳයි. Tamanට කැමති මොකද්ද කියලා හිතා ගන්න. එතකොට ඔයා ලිස්ට් එක හදනකොට Tamanගේ කැමැත්තට ලිස්ට් එක හදාගන්න. ඒ කැමැත්තට ලිස්ට් එක හදාගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය කෝස් එක හදාගන්න පුළුවන්. අනිත් එක මම කලින් කිව්වා වගේ මම වැඩි වෙලා මේව කරේ ඉන්ඩස්ට්‍රි එකේ එක එක විදිහට ෆීල්ඩ් හැදෙන විදිහ, කම්පැනි එකට ඔයගොල්ලෝ සෙට් වෙන විදිහ මම ආයි කියන්නේ මොකද? මට දැන් අවුරුදු 10ක් ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් තියෙනවා ඉන්ඩස්ට්‍රි විවිධ ඉන්ඩස්ට්‍රි වල. මාත් එක්ක කැම්පස් එකේ හිටපු මට 100 ගණන් යාළුවෝ ඉන්නවා. ඒ යාළුවෝගේ යාළුවෝ එහෙම බලනකොට මිනිස්සු ගොඩාරයක් අරගෙන අවුරුදු 10ක් තුල ඒගොල්ලෝ කොහොමද ජීවිතේ ගෙවලා තියෙන්නේ කියලා බලනකොට ඒ ෆීල්ඩ් එකේ පටන් ගත්ත කට්ටිය තව ෆීල්ඩ් වලට ස්විච් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඔයගොල්ලෝ ඩිග්‍රී එක ගන්න යුනිවර්සිටි එක තැනක ඔයාලට ජොබ් එක හම්බෙන්න පුළුවන් තව පැත්තකට. ඒ හින්දා ස්කිල් එක වැඩ කර මේව කරගන්න ඕනේ. අනිත් එක ඉන්ඩස්ට්‍රි වලට අපේ ස්කිල් සෙට් වෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඔයා ඉන්ඩස්ට්‍රි එකේ පළවෙනි ජොබ් එක හම්බෙන ඉන්ඩස්ට්‍රි එකෙන් ඔයා මාස්ටර් වෙන්න පුළුවන්. ඔයා ස්පෙෂලායිස් කරන්න එක පැත්තක හැබැයි ඔයාගේ පළවෙනි ජොබ් එක හම්බෙන්නේ වෙන පැත්තක. එතනින් ගිහලා ඔයා වැඩ ඉගෙනගෙන මේ පැත්තේ උඩට යන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රොනික මේ කරපු මේ ඉලෙක්ට්‍රිකල් කරපු කට්ටිය සිවිල් කම්පැනි වල වැඩ කරලා තියෙනවා. ඉංජිනේරින් කරපු කට්ටිය ප්‍රොකියුමන්ට් මේ සේල්ස් කරලා තියෙනවා. ඒ වගේ මම කලින් ඕන තරම් උදාහරණ කරලා තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලෝ කැමති ෆීල්ඩ් එකට විතරක් දාන්න ඇප්ලයි කරනකොට කැමති නැත්නම් වැඩේට දාන්න බෑ. මොකද කැමති ෆීල්ඩ් එක නම් ඔයා කැම්පස් එකේ හොඳට ඉගෙන ගන්නවා, හොඳ GP එකක් දානවා, එක්ස්ට්‍රා වැඩ කරන්න පුළුවන්, ප්‍රොෆෙෂනල් කෝස් කරන්න පුළුවන්, ඉන්ඩස්ට්‍රි එකේ ගිහිල්ලා හොඳට ෆේස් කරන්න පුළුවන්. කැමැත්ත විතරයි මේන් වෙන්නේ. කැමැත්තත් එක්ක ඔයගොල්ලන්ට කැරියර්ස් ටික වෙනම හදා ගන්න පුළුවන්. Right, technical team I think we can open for just few questions මම ළමයින්ට ආයි කියන්නේ මොකද අපි තනි sessions තියෙනවා commerce arts science ගැන ඒ sessions වලත් යන්නේ යුනිවර්සිටි පොත විතරක් නෙවෙයි මේ එක එක commerce නම් commerce එකේ තියෙන management course ගැන කියනවා management diploma ගැන කියනවා සීමා chartered ACCA ඔය ගැන කියනවා ඔය ටික ඔක්කොම ගැන කියනවා ඒ හින්දා ඒ session වලට මෙව කරන්න ඒ session හැම එකටම යන්න කලින් high level pitch එක ඕන හින්දා තමයි මම මේ session එක හරහා මෙව කරේ අපේ සමහරවිට හැම කෝස් එකකටම අපිට question and answer දාගන්න බැරි වෙන්න පුළුවන් මේ වෙලාවත් එක්ක අපේ WhatsApp group එකේ අපේ technical team එකට ඔයගොල්ලෝ ප්‍රශ්න ටික දිගටම මෙව කරගන්න අපි පුළුවන් තරම ඔයගොල්ලන්ට ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මේව කරගන්න පුළුවන්. So I am stopping the sharing. Over to you the technical team. ප්‍රශ්න තිබ්බනම් chat box එකේ දාන්න පුළුවන් නේද? chat box එකට ප්‍රශ්න යොමු කරලා තියෙනවා ළමයි. එහෙනම් මට එකක් දෙකක් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න කියවනවද? එතකොට මට අහලා ටක් ගාලා කියන්න පුළුවන්.
මේ ටීම් මට තව පොඩි දෙයක් ඕනේ. මොකද අපිට මේ සිංහල මීඩියම් ළමයින්ගෙන් ආපු ප්‍රශ්නයක් ගැන අපි අද උදේ UGC එකෙන් ඇහුවා. ඒ විස්තර ටික මම පොඩ්ඩක් කියලා ඉන්නම්. මේ අර ඔන්ලයින් ඇප්ලිකේෂන් වල මේ කට්ටියට ප්‍රශ්නයක් තිබ්බා. මොකද්ද කරන්න ඕනේ මේ ලොක්ඩවුන් හින්දා එක ප්‍රශ්න තියෙනවා. මොකද කරන්න කියන එක. එතකොට මම UGC එකේ ඔෆිෂියල් මැඩම් කෙනකින් ආපු විස්තර තමයි මම මේගොල්ලන්ට මේ ෂෙයා කරන්නේ. මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න ඕනේ. මම මේ කියවලා කියන්නම්. ඒක විශේෂයෙන්ම ස්කූල් කැන්ඩිඩේට් නම් කරන්න තියෙන්නේ print online apply කරාම automatically ඔයගොල්ලෝගේ print මේ PDF එකක් යනවා UGC එකට. ඊට පස්සේ අර PDF එකම ඔයගොල්ලෝ print out එකක් කරගන්න. sign කරන තැන් දෙකක් තියෙනවා. application එක declaration කරන තැන sign කරන්න තියෙනවා. preference order එක ගාව sign කරන්න තියෙනවා. sign කරා. ඊට පස්සේ ඕගොල්ලොන්ට මේක තිබ්බනම් printing facilities තිබ්බනම් print කරලා scan කරලා email කරන්න ඕනේ. එහෙම නැත්නම් බොහෝ දුරට මේ දවස් ටිකේ lockdown හින්දා නැති වෙන්න පුළුවන් හින්දා කෙලින්ම කරන්න තියෙන්නේ full application එකම photo එකක් අරගෙන හරි scan කරලා හරි මතක තියාගන්න මේ අපේ team එකේ chat එකනුත් දාන්න apply2020@ugc.ac.lk කියන ඒකට email කරන්න තියෙනවා. ඊට පස්සේ මේ lockdown එක ඉවර වුණාට පස්සේ මේ ඔයගොල්ලොන්ට මොකුත් කරන්න දෙයක් නැහැ. මොකද්ද? ඔයගොල්ලෝ ස්කූල් කැන්ඩිඩේට් හින්දා. ප්‍රයිවට් කැන්ඩිඩේට් නම් ඔය වැඩේම කරලා ලොක්ඩවුන් එක ඉවර වුණාට පස්සේ රිලෙවන්ට් සර්ටිෆිකේට්ස් ටික මේ ස්කෝලේ ලීවිං සර්ටිෆිකේට් GS සර්ටිෆිකේට් ඒ වගේ සර්ටිෆිකේට්ස් ටික එකතු කරලා ඒක print out අරගෙන අන්තිමට ඔක්කොම රෙජිස්ටර් පෝස්ට් එකේ දාන්න තියෙන්නේ. දෙකොල්ලම කරන්න තියෙන්නේ sign print out කරලා sign කරා මේ අර apply.2020@ugc.ac.lk කියන එකට යවන්න විතරයි තියෙන්නේ. right? sign කරන්නත් මේ print කරන්න ඕනේ කියලා ප්‍රශ්නේ මම අහපුවම ඒගොල්ලෝ කිව්වේ ඒක බැරි වෙන එකක් නෑ. මොකද බොහෝ දුරට 7 වෙනිදා lockdown එක අයින් කරන හින්දා 11ට කලින් මේ print කර ගන්න පුළුවන් හැකියාවක් ළමයින්ට හම්බ වෙයි කියලා. in case එහෙම ඒකට එහාට මෙහාට වුණොත් lockdown තත්ත්වේ ඒගොල්ලෝ closing date එක extend කරනවා කියලා කිව්වා. එතකොට කොහොමත් අපිට print out එකක් අරගෙන sign කරන්න බැරි වෙන එකක් නෑ closing date එකට කලින්. ඊට පස්සේ යවා ගන්න එකට තමයි ස්කෑන් නැත්තම් ස්කෑන් බැරි වුණොත් කෙලින්ම ෆොටෝ එකක් යවලා දාන්න. මේ ප්‍රයිවට් කැන්ඩිඩේට්ස් නම් ඔයගොල්ලෝගේ සර්ටිෆිකේට්ස් ටික ඔක්කොම එකතු කරලා පස්සේ රෙජිස්ටර් පෝස්ට් එකේ දාන්න. රයිට්? මේ අපේ ටීම් එකෙන් මට ප්‍රශ්න කීපයක් යොමු කරන්න. මම හිතන්නේ ෆීල්ඩ් කීප එකකින් තිබ්බත් හොඳයි. එතකොට හැම ළමයෙකුටම පොඩි සාධාරණයකුත් වෙනවා. ඔව් සර් අපිට ප්‍රශ්න කිහිපයක්ම යොමු වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය විදිහට ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. right aptitude test එක ගැන කියවනම් සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට aptitude test එකක් තියෙනවා ළමයිව ෆිල්ටර් කරගන්න. ඒක හේතු දෙයක් තියෙනවා. ඒක IQ and competency බලන. ඒ වගේම සමහර ටෙස්ට් වලට ඒ capacity එක උදාහරණයක් මොරටුව ඩිසයින් කියන ඩිග්‍රී එකට ඔයාලට අඳින්න පුළුවන්ද කියලා බලන්න ටෙස්ට් එකක් තියෙනවා. UOLS නම් aptitude test එකක් තියෙනවා general IQ and basic මේ aptitude එකක් තමයි. ඒතකොට ඒ වගේ තමයි ඒ ටෙස්ට් තියෙන්නේ. එතකොට ඒකට හොඳටම මතක තියාගන්න ඕන. ඕගොල්ලෝ aptitude test එකක් තියෙන course එකක් තියෙන මේ අපේ UGC පොතේ මට මේ දැන් අලුත් පොතේ මට මේ page number එක මතක නැහැ. අන්තිමට page එකක් තියෙනවා table එකක් දාලා මොන degree program වලද aptitude test තියෙන්නේ කියලා. එතකොට ඒ test තියෙන වලට ඕගොල්ලෝ online application යවලා වෙනම බලන්න ඕනේ paper එකයි නැත්නම් website එක බලා ගන්න. මොකද ඒගොල්ලෝ aptitude test වලට වෙනම call කරනවා. එතකොට ඒ aptitude test වලට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒකේ පාස් වුණොත් තමයි ඔයගොල්ලෝට මෙහෙ සිලෙක්ට් කරනකොට ඔයගොල්ලෝ කන්සිඩර් කරනවා. උදාහරණයක් වට ABC රිසර්ච් තියෙනවා. ඔයගොල්ලෝ කැලණි MIT එකට දාලා තියෙනවා. හැබැයි ඔය aptitude test එක fail. එතකොට ඔයාට පස්සේ ඉන්නවා rank එකේ 2BC කියන එකේ aptitude test pass නම් එයාට තමයි මේ course එක හම්බෙන්නේ. මොකද aptitude test pass වීම critical. pass වෙච්ච කට්ටිය තමයි ඒ degree එකට තෝරගන්න ඒගොල්ලෝ ගන්න. right? එහෙනම් තව ප්‍රශ්නයක් කියන්න. හරි සර් බොහොම ස්තුතියි. තව ප්‍රශ්නයක් තියෙනවා. ටෙක්නිකල් කොලෙජ් ෆස්ට් try එකකින් රෙජිස්ටර් වුණ අය සෙකන්ඩ් try රිසල්ට් එකකින් කැම්පස් දානකොට ප්‍රශ්නයක් වෙනවද කියලා. රජයේ ඔය දෙකම රජයේ නම් අපි එක රජයේ course එකක් එකපාර තමයි කරන්න පුළුවන්. ඒක තමයි සරලම concept එක. ඔයා UGC ඉන්නකොට මේ රජයේ යුනිවර්සිටි එක ඉන්ටර්නල් දාලා ටෙක්නිකල් කොලෙජ් එකපාර කරන්න බෑ. ස්ලියාට් එක එකපාර කරන්න බෑ. ඕපන් යුනිවර්සිටි එකපාර කරන්න බෑ. මොකද ඒ ඔක්කොම රජයේනේ. ඒ හින්දා රජය එකක් එකපාර තමයි කරන්න පුළුවන්. ඒක ඉවර කරපු ගම කරන්න පුළුවන්. මේ එක්ස්ටර්නල් මේ ප්‍රයිවට් නම් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔව් තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. MIT කලම් මොන වගේ ජොබ් එකක්ද හම්බෙන්නේ කියලා අහලා තියෙනවා. right
ඒක ඇත්තම ස්පෙસિෆික් ක්වෙස්චන් ඔය වගේ හැම ෆීල්ඩ් එකක් ගැනම ජොබ් අහන්න පුළුවන් මේ මම නිකන් අහපු හින්දා කියන්නේ MIT කියන මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඒකේ මැනේජ්මන්ට් කැලලකුත් තියෙනවා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කැලලකුත් තියෙනවා එතකොට ඔයාලා මම කලින් අරගේ විස්තර කරා වගේ IT කම්පැනි වල software developer කෙනෙක් කිව්වනම් එයා කෙලින්ම development අනිවාර්යෙන් දන්නවා ඒකේ business aspect එක අඩුයි එතකොට ඒකේ තියෙනවා සමහර roles මේ technical sales තියෙනවා customer development තියෙනවා customer marketing තියෙනවා ඒ වගේ roles වලට technical උයි මේ management marketing sales පැත්ත දන්න කට්ටිය වෙනවා. එතකොට ඒ component දෙකම balance කරන්න පුළුවන් graduate කෙනෙක් හදාන්න තමයි MIT කියන මේ degree හදලා තියෙන්නේ. එතකොට ඒක management component එකකුත් යනවා software component එකක් යනවා. එතකොට ඕගොල්ලෝ select කරගන්න අපේ technical ඕගොල්ලෝ programming ඒවා technical එච්චර සවුට් නැත්නම් technical knowledge එක තියාගෙන management or sales or pitching මේ marketing පැත්තට මොවෙන්න පුළුවන්. නැත්තම් ඔයා ඒ පැත්තට management technical පැත්තට බර වැඩි නම් ඔයා programmer කෙනෙක් විදියට developer කෙනෙක් විදියට ඉස්සරහට යනවා. හැබැයි ඔයාගේ management and අනිත් skills ඔයාට අවශ්‍ය වෙයි. ඔයා business presentation කරන්න clients ලාට මේ sessions කරන්න ඒ වගේ දේවල් වලට. මේ දවස්වල ස්කෑන් කරන්න බැරි නිසා ඔන්ලයින් ෆෝම් එක 7 වෙනිදාට කලින් පුරවලා ඊමේල් වලට ස්කෑන් කරන එක 7න් පස්සේ කළාට කමක් නැද්ද කියලා අහලා තියෙනවා. ඒක තමයි මම කිව්වා අපේ අර UGC එකේ මැඩම් කිව්වා වගේ ස්කෑන් කරන්න බැරි වෙන එක ඔක්කොම තියෙන්නේ මේ ලොක්ඩවුන් එකක් තියෙන ඒගොල්ලෝ මැඩම් කිව්වේ ස්කෑන් පළවෙනි එක ස්කෑන් කියන එකට විකල්පයක් තියෙනවා ෆොටෝ. සෝ ඔයාලට print out එක ගන්න පුළුවන් නම් ඒකට sign කරගත්තා නම් පෑනකින් ඊට පස්සේ ෆොටෝ ගත්තා අර ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් කරා. ඒක තමයි කරන්න ඕනේ. එහෙම නැතුව මේ ඒ අතරතුර ඔයාට ඒකටත් කරගන්න බැරිව මොනවා හරි ලොක්ඩවුන් ඉන්න පළාතක නම් ඒගොල්ලෝ කිව්වේ 11ට කලින් 7 බොහෝ දුරට ලොක්ඩවුන් එක ඕපන් කරන හින්දා ඒකේ කරගෙන ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. පස්සේ යවන කට්ටියට දවන්න පුළුවන් වෙන්නේ print out කරපු ෆෝම් එකේ application form එකයි මිස deadline එකට කලින් PDF application එකේ image එකක් ෆොටෝ හෝ මේ ස්කෑන් කොපි විදියට අනිවාර්යෙන් යවන්න. මොකද සිස්ටම් එකෙන් තමයි ඔයගොල්ලෝ තෝරන්නේ. එතෙන්ට වෙලාවට ආවේ නැත්නම් සිස්ටම් එක කොහොමද බලන්නේ ඔයගොල්ලෝ. රයිට් මම හිතන්නේ මේක ආපු කට්ටිය ඔක්කොම වගේ අපේ group එකේ ඉන්න හින්දා මේක අපි type කරලාද අපි answer එකක් විදියට දාමු අපේ මේ WhatsApp මේ Telegram group එකේ. හරි සර්. නියුරෝ සයන්ස් නැත්නම් සයිකොලොජි ඩිග්‍රීස් වෙනම කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. yes psychology degree මම නම් වශයෙන් කියන්නේ private institute ගොඩක් තියෙනවා. ඒකත් ඒගොල්ලෝට UGC තියෙන කට්ටියක් තියෙනවා නැති කට්ටියක් තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා මේ ඒගොල්ලෝන් එක රෙෆර් කරලා කරන්න පුළුවන්. neuro science කියන එක very advanced දෙයක්. ඒක සාමාන්‍යයෙන් science එකේ sub field එකක්. ඒ වගේ එක තනි degree එකක් දෙන්න විදිහක් නැහැ. ඒක මොනවා හරි එකක් ගිහිල්ලා medical හෝ biomedical ඒ වගේ ගිහිල්ලා ඒ පැත්තට නැඹුරු වෙන්න පුළුවන්. එතකොට එයාට ඒ neuro science පැත්තට යන්න ඕන නම් එයාට research කරලා ඒ වගේ නැඹුරු වෙන්න පුළුවන්. මොකද ඒ වගේ specific එකට degree එකක් දෙන්න බෑ practically. ඔව් සර් තවත් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. aptitude test එක fail වුණොත් ඊට පස්සේ apply කරපු courses එන්නේ නැද්ද? එහෙම කිසි සම්බන්ධයක් නැහැ. course එක එන විදිය හොඳට බලා ගන්න. ඔයගොල්ලෝ course 10ක් නම් දැන් 200ක් දාන්න පුළුවන්. aptitude test එක ඔයා for example 3 වෙනි course එකට aptitude test එක අවශ්‍ය වෙනවා. 8 වෙනි course එකට aptitude test එක අවශ්‍ය වෙනවා. එතකොට මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලාම ඔයාගේ Z score එක අරගෙන ගිහලා බලලා ඔයාගේ පළවෙනි course එක දෙන්න පුළුවන්ද කියලා ඔයාට මේ computer එක බලන්න මම කියන්නේ. computer එක බලනවා. පළවෙනි course එකට මදි. මොකද ඒක already කාටට දීලා තියෙනවා. දෙවෙනි course එක ඔයාලට දෙන්න බෑ. already කාටට දීලා තියෙනවා. තුන්වෙනි එක aptitude එක course එක තියෙනවා. ඔය aptitude fail. ඔයාලට දෙන්න පුළුවන් fail. එහෙනම් ඔයාලට දෙන්න. ඊට පස්සේ හතරවෙනි කොටට දෙනවා. එහෙමත් නෑ මේක තවත් ඔයාලට බලන්න යන්න කියලා. ඔය aptitude fail වුණා කියලා පස්වෙනි හයවෙනි course බලන එක නවත්තන්න. ඒකටයි මේකටයි සම්බන්ධයක් නැහැ. ඔයා aptitude course අවශ්‍ය course එකකට apply කරලා තිබ්බනම් ඒක aptitude pass වුනේ නැත්නම් ඔයා හිතාගන්න සෙන් කෙලින්ම aptitude test තියෙන course පහක් දාලා තියෙන list එක ඇතුලේ ඒ ටික fail නම් කෙලින්ම ඔයා list එකෙන් මකලා දැම්මා කියලා හිතාගන්න. එතකොට computer ඒ course ටික අයින් කරලා තමයි ඔයාට මේ university දෙන්න එයා හොයන්නේ. එච්චරයි. හරි තව ප්‍රශ්නයක් වෙලා තියෙනවා government student loan එකට ආයෙත් application ගන්න කොයි කාලෙද? ඇත්තටම මේක paper advertisement දැන් මමත් මේ දාපු එක මම ඉන්ටර්නෙට් එක හොයපුවම 2018 ආපු advertisement එක ආවේ පොඩ්ඩක් අර මේක තියෙනවා මිනිස්ට්‍රි එකේ එක කෝල් කරලා අහගත්තා නම් හරි බට් සාමාන්‍යයෙන් ඔයගේ paper advertisement එනවා රයිට් මම හිතන්නේ අපිත් ටීම් එකක් විතර SL Inspire page වල ඔක දාන්නත් අපි පොඩ්ඩක් බලන් ඉන්නවා ඒ ළමයි පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න මට ඒක මතක නැහැ ළඟදී ආවේ මට ළඟදී ආපු මේක තිබ්බේ 2018 එක බට් ඒක ලොජිකලි හිතනවා නම් අවුරුද්දෙන් අවුරුද්දට දෙන්න ඕනේ මිනිස්ට්‍රි එකෙන් දෙන එකක් හින්දා
ඒකේ ටයිම්ලයින් ගැන අවබෝධයක් නැහැ. මිනිස්ට්‍රි එකේ ගිහිල්ලා කෝල් එකක් දීලා මේව කරගෙන ඒකේ හරි අවබෝධයක් ගත්තා නම් ටක් ගාලා අපේ ගෲප් එකේ ෂෙයා කරන්න අනිත් ළමයින්ටත් ඒක අවශ්‍යයි. හරි සර්. තව ප්‍රශ්නයක් වෙලා තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන විස්තරයක් කියන්න පුළුවන්ද? එක මොරටුව කැම්පස් එකේ අලුත් කෝස් එකක්. ඒක මොනොටෝ කැම්පස් එකේ අලුත් කෝස් එකක්. ඔයගොල්ලෝ දන්නවා ෆෝර්ත් ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් කියන්නේ ඒකේ එක කම්පොනන්ට් එකක් තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. කයිරුත් මොරටුවේ අනිත් කැම්පස් වල තිබිච්ච කෝසස් වල ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තිබ්බා. ඒක දැන් මේක තනි කෝස් එකක් විතර කරන දන කෝස් එකක් තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. මමත් එක්කම තමයි පොඩ්ඩක් රීඩ් කරා. ඒකේ කීප දෙනෙක් එකෙන් තමයි මටත් මේ දැනුමත් ආවේ. එතකොට ඒ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ඕනම කම්පැනි එක ප්‍රොඩක්ට් එකක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කම්පොනන්ට් එනවා. ඒක මැනුෆැක්චරින් වෙන්න පුළුවන්. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මොකද්ද? කෘත්‍රිම බුද්ධිය. ඒ කියන්නේ අපේ මොලේට වැඩිය ගොඩාක් ඩේටා එකපාර තියාගෙන ප්‍රොසෙස් කරලා ප්‍රෙඩික්ට් කරලා රිසර්ච් කියන එක. ඒක නිකම් මොබයිල් ඇප් එකකට වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයාර් ඇප් එකකට වෙන්න පුළුවන්, කස්ටමර් වැඩකට වෙන්න පුළුවන්, ෆැක්ටරි එකට වෙන්න පුළුවන්, ඕන එකට අවශ්‍ය වෙනවා. ඒකට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කම්පොනන්ට් ඇතුල් වෙනවා කියන එක ඕනම සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකට දැනුත් තියෙනවා. ෆියුචර් එක වැඩි වෙනවා. ඒක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඩිග්‍රී කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් තමයි ඒගොල්ලෝ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ස්පෙෂලායිස් වෙච්ච කට්ටිය වෙනවා. ඒකට ඒගොල්ලෝ කොහොම හරි ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නකොට සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් විදියට ඉන්ටර්න් කෙනෙක් විදියට තමයි යන්න ඕනේ. but they are expert in AI. ඒක තමයි සබ්ජෙක්ට් එක. first time course එකේ මමත් ෆීඩ් කරපෙකින් කිව්වේ මොකක්ද? හරි සර්. තව ප්‍රශ්නයක් වෙලා තියෙනවා ස්ටැටිස්ටික්ස් කෝසස් ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න පුළුවන්ද? ඒ වගේ ජොබ් මාකට් එක කොහොමද කියලා. ජොබ් මාකට් එක ගැන මම කලින් වගේ ප්‍රසන්ටේෂන් එක ඕවරෝල් තියෙනවා. ස්ටැටිස්ටික් කියලා කියන්නේ මොකද? ස්ටැට්ස් ගැන, කැල්කියුලේෂන්ස් ගැන අපි ඉගෙන ගන්න එක. මම ඉන්ටර්නල් කියනවා පෙර දෙන ස්ටැටිස්ටික් and ඔපරේෂන් රිසර්ච් කියලා තියෙනවා. ඒක ඉන්ඩස්ට්‍රියල් ස්ටැටිස්ටික් and මැතමැටික්ස් ෆයිනාන්ස් කියලා තියෙනවා. ඒක ඔක්කොම තියෙනවා. මොකද එක ස්ටැට්ස් කියන්නේ වෙනම ලෝකයක. කියන ඕනම දෙයක් සංඛ්‍යානුකූලව බලන එක තමයි ස්ටැටිස්ටික්. ඒකට ස්ටැටිස්ටික් තියරිස් ඒටි ඔක්කොම ඔයගොල්ලෝ ඉගෙනගෙන ඒකේ ඩීප් යන එක තමයි ස්ටැටිස්ටික් කියන්නේ. දැන් අපි ඔයගොල්ලෝ Z ස්කෝර් හදන්න ස්ටැටිස්ටික්. දැන් මේ දවස්වල කොරෝනා මෙහෙමයි මේ ප්‍රෙඩි වේලා කට්ටිය කියන්නේ ඒ ඔක්කොම ස්ටැට්ස් බලාගෙන. ඒතර ස්ටැටිස්ටික් වල බොක් මාකට් එකේ තියෙන මම කලින් කිව්වා වගේ ඇකඩමික් ගියා නම් ස්ටැටිස්ටික් ලෙක්චර් වෙන්න පුළුවන්. ඒක පාත් 1. නැත්නම් ස්ටැටිස්ටිෂියන් වෙලා කොහෙද ස්ටැටිස්ටික් එකේ අවුට්කම් එක මොකද්ද? ප්‍රෙඩික්ෂන්ස්. ඒතර ස්ටැටිස්ටික් වල අවුට්කම් එකේ දෙකක් තමයි. ඒකත් ප්‍රෙඩික්ෂන් කළා මොනවාද ස්ටැටිස්ටිෂියන් විදියට සමහර කම්පැනිස් වල ස්ටැටිස්ටිෂියන් අවශ්‍ය වෙනවා. බොහෝ දුරට මගේ අත්දැකීමෙන් ස්ටැටික්ස් කරපු කට්ටිය ඉන්නේ ඇනලිටිකල් රෝල්ස් වල. එතකොට ඔයා බිස්නස් ස්ටැටික්ස් කියවන බිස්නස් ඉන්ටෙලිජන්ස්, ඩේටා සයන්ස්, බිස්නස් ඉන්ටෙලිජන්ස් කියලා පාර්ට් එක තියෙනවා. ඒ කියන්නේ ඩේටා ස්ටැටිස්ටිකල් මේව කරලා බිස්නස් වල ඩිසිෂන් ගන්න පුළුවන්. ෆයිනෑන්ෂියල් ඩිසිෂන්ස් ගන්න පුළුවන්. ඒ පැත්තට තල්ලු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් මගේ යාළුවෝ ඉන්නවා. in the planning company වල. so company වල planning decision demand planning, supply planning. ඒකට ඒකේ 100% අපි කැම්පස් එකේ ඉගෙන ගන්න ස්ටැටිස්ටික් තියරි ඔක්කොම දාලා බලන්න නැති වුණාට a statistics graduate will have the analytical and computational thinking. ටක් ගාලා graph කීපයක් බලලා table කීපයක් බලලා ආද මට sales එක මෙච්චරයි, හෙට prediction එක මෙච්චරයි, ලබන මාසෙට මේ වහින්න තියෙනවා. එතකොට මේ sales ටික විකුණ ගන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන් මිනිස්සු වෙන stats graduates. industry එක අපි දැකලා තියෙනවා. ඒතකොට stats වල ගොඩක් කට්ටිය ඉන්නේ demand planning, supply planning maths කරපු කට්ටිය. එහෙමද මොකද? theory ලියන්නේ නැහැ නේ industry වල. ඒ skill එකෙන් තමයි job එක වැඩ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ වැඩ කරන්නේ demand planning, supply planning end of the day අවුරුදු 10 15 කරනකොට ඒගොල්ලෝ set වෙන්නේ කොහොමද? supply chain professional කෙනෙක් විදියට. ඒක තමයි මම අර මගේ අර table එක බලන්න demand planning, supply planning, production ඔක්කොම එකතු වෙන්නේ supply chain එක. ඒකට අවුරුදු කීපයකට පස්සේ they become a supply chain professionals, engineers ලා, මේ statisticians ලා, transport and logistic professionals ඔහොම කිව්වට අන්තිමට එන්නේ ඒගොල්ලෝ supply chain professionals. තව එක ප්‍රශ්නයකට අවස්ථාව තියෙනවා අපිට මොරටුව IT ඩිග්‍රී එක ගැන විස්තර කරන්න පුළුවන්ද කියලා. බ්‍රෝඩ ක්වෙස්චන් එකක් නේ. මොරටුව මේ මොරටුව IT ඩිග්‍රී වල ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ ඒක වෙබ්සයිට් එකේ ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් වල අපි බයස් වෙන්නේ නැහැ. ඒක යුනිවර්සිටි එකට ප්‍රොමෝට් කරන්න හෝ එක ප්‍රයිවට් ඩිග්‍රී එකක් ප්‍රොමෝට් කරන්න. බට් ලංකාවේ තියෙන ලීඩින් යුනිවර්සිටි එකක් තමයි මොරටුව. ගොඩක් IT සම්බන්ධව ටෙක්නිකල් යුනිවර්සිටි මොරටුව. IT ඩිග්‍රී ගොඩක් දේවල් තියෙනවා. මේ ස්පෙෂලායිස් කරන්න කම්පියුටර් සයන්ස් ඉන්ජිනියරින් තියෙනවා. ඊට පස්සේ ඒකේ කම්පියුටර් සම්බන්ධ දේවල් තියෙනවා. ඒක ඩීටේල් එකක්. ඒක මේක පොඩක් බ්‍රෝඩ් වැඩි මේ ඔඩියන්ස් එකට මම හිතන්නේ. මේ ළමයා පොඩ්ඩක් ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ බලන්න UGC පොතේ තියෙනවා. It's a very good degree, that's obvious. හරි thank you sir. අපිට තියෙන සීමිත කාල වේලාවත් එක්ක chat එකේ තියෙන හැම ප්‍රශ්නයක්ම යොමු කරන්න අපහසුතාවයක් තියෙනවා. ඔයාලගේ ප්‍රශ්න තෝරාගත් ප්‍රශ්න කිහිපයකට Telegram group එකේ අපි පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම වෙන වෙන fields ගැන සහ උසස් පෙළ විෂය ධාරාවන් පිළිබඳව වෙන වෙනම අපි sessions කිහිපයක් සංවිධානය කරලා තියෙනවා ඊළඟ සතියේ.
ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඒ සෙෂන්ස් එක ජොයින් වෙන්න. එතකොට ඔයාලගේ ඔය වෙන වෙනම ෆීල්ඩ්ස් ගැන තියෙන ප්‍රශ්න සියල්ලකටම වගේ හොඳ පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙයි. ළමයින්ට එක දෙයක් තමයි මේ chat එකේ බලනකොට බොහෝ දුරට ළමයින්ට හැමදාම තියෙන එකම මොඩල් එකේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මේක හොඳයිද කියන ප්‍රශ්න අහලා තියෙනවා. මේ ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක් මොකද්ද කරන්න කියලා තියෙනවා. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපිත් ඒ කාලේ කියපු මිස්ටේක් එකක් තමයි start googling. පළවෙනි දේ ඔයා ඉස්සෙල්ලාම යන්න අර ඩිග්‍රිය තියෙන යුනිවර්සිටි ඉස්සෙල්ලාම යුනිවර්සිටි පොතට යන්න අන්තිම හරිය තියෙනවා මේ යුනිවර්සිටි පොත ගැන කියන්නේ නැත්නම් එක්ස්ටර්නල් කෙලි වෙබ්සයිට් එකට. ඒ අදාළ ඩිපාර්ට්මන්ට් එකට යන්න ඒ කෝස් එකේ බ්‍රෝෂර් එකක් තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරන්න. ඒකේ තියෙන ඉගෙන ගන්න දේවල් බලන්න. ඊට පස්සේ ඒක Google කරන්න. එතකොට ගොඩාක් දේවල් එතන ඉන්ෆර්මේෂන් ටික ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අනිත් එක මේකට ජොබ් තියනවද HND එකට ජොබ් තියනවද අරකට ජොබ් තියනවද මේ මම කලින් කිව්වා වගේ ජොබ් හොයා දාගන්න ඕනේ මිසා what you studies you have to make jobs. ඒක තමයි මම කලින් උතර ටේබල් එකක් දාලා පෙන්නුවේ. ජොබ් වර්ග දෙකක් තමයි තියෙන්නේ. ඕගොල්ලෝම හදලා තියෙන මේ ෆීල්ඩ් එකේම ජොබ් එකක් කරන්න පුළුවන්. නැත්නම් මේ ජොබ් ඒ ඩිග්‍රිය ඉගෙන ගත්ත ස්කිල් එකෙන් ඔයාලට ජොබ් එකක් කරන්න පුළුවන්. ඔය පැති දෙකට ඔයගොල්ලෝගේ ඔළුව මේව කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මේන් රික්වයර්මන්ට් එක. so thank you very much මේ බොහොම ස්තුතියි හැමෝටම මේ තව සෙෂන් එකක් අපි ටැබින් වලින් දෙන්න පටන් ගන්න කෙනින්ද ඔයගොල්ලෝ ප්‍රශ්න ටික අපි මේකට මේව කරගන්න හැමෝටම all the very best. බොහොම ස්තුතියි සර්. අනේක වැඩ මැද අපේ ආරාධනාව පිළිගෙන මේ ලබා දුන් මඟ පෙන්වීම සම්බන්ධයෙන් ෘෂ්ටි හාරි මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මේ සඳහන් කළ කරුණු සියල්ල උසස් අධ්‍යාපනයට පිවිසෙන ඕනෑම අයෙකුට මනා පිටුවහලක් වන බව නොඅනුමානයි. අද මේද සම්බන්ධ වූ නංගිල මල්ලිලා සියලුම දෙනාට තිබුණු විවිධාකාරයේ ගැටලු ඉතා පැහැදිලිව පිළිතුරු දෙමින් විස්තර කළා අපේ ෘෂ්ටි මහතා. ඉතින් ඔබ සියලුම දෙනාට මේ සාකච්ඡාව මනා අත්වැලක් වන බව අපිට විශ්වාසයි. අද මේ වැඩසටහනට සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරියේදීත් අපි පවත්වන වැඩසටහන් වලටත් සම්බන්ධ වෙනමින් අපි කාරුණිකව ආරාධනා කර සිටිනවා. විශේෂයෙන්ම ඉදිරි සතියේ අපි පවත්වන උසස් පෙළ විවිධ විෂය ධාරාවන්ට අනුකූලව පවත්වන වැඩසටහන් මාලාවට සම්බන්ධ වෙන ලෙස අපි නැවතත් මතක් කර සිටිනවා. ඒ වගේම අවසන් වශයෙන් මෙම හරවත් වැඩසටහන සාර්ථක කර ගැනීමට වෙහෙස වූ IEEE SL Inspire සංවිධානක කමිටුවටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. වැඩසටහන් නිමා කරන්න මත්තෙන් තව එක මතක් කිරීමක් තියෙනවා. මෙවැනි හරවත් වැඩසටහන් සහ දේශන IEEE SL Inspire අපි දිගින් දිගටම පවත්වන්න සූදානම් කර තිබෙනවා. ඉතින් මේ වැඩසටහන් සියල්ල සමග එක්වන්න ඒව පිළිබඳව දැනුවත් වෙන්න අපේ Facebook, LinkedIn ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අප වෙත නිරන්තරයෙන් රැඳී සිටිනමින් සියලු දෙනාටම කාරුණිකව දන්වා සිටිනවා. ස්තුතියි.
லோஜிசா அனைவருக்கும் இனிய மாலை வணக்கம். இன்றைய இரண்டாவது கருத்தரங்கு அமர்வானது உயர்தர பரீட்சையின் பின்னரான வழிகாட்டுதல் சார்ந்ததாக அமைந்திருக்கும். இக்கருத்தரங்குக்கு முன்னரான SS இன்ஸ்பயர் ஆனது சமமான கல்வி சேவையை வழங்குகின்ற ஒரு தளமாகும். இலங்கையில் காபோதர சாதாரண மற்றும் காபோதர உயர்தர மாணவர்களுக்கு கல்விசார் வாய்ப்புகளை பெற்றுக் கொடுப்பதற்கான வழிமுறைகளை அமைத்துக் கொடுப்பது மட்டுமல்லாமல் குறிப்பாக இம்முறை உயர்கல்வி பல்கலைக்கழக நுழைவுக்கு மாணவர்களை தயார்படுத்துவதில் பெரும் பங்களிப்பு வகிக்கின்றது. SL இன்ஸ்பயர் பற்றிய தெளிவான விளக்கத்துடன் கூடிய காணொளி இப்போது காட்சிப்படுத்தப்படும்.